හරි. එහෙනම් අද දවසේ පාඩම පටන් ගමු. හැමෝටම ආයිබෝවන්. තියෙන්නේ හතරවෙනි පාඩම. ඒක කොටස් දෙකකට කතා කරනවා. ඒකේ පළවෙනි කොටස අද කතා කරනවා. ඒකට එකම පාඩමක් විදිහට තියෙන්නේ. කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. එතකොට සාධක හා ගුණාකාර කියන පාඩම තමයි අද කතා කරන්නේ. හරි. එතකොට ඒකේ තියෙන්නේ යම් සාධකයක් කියන්නේ ඔවා දන්නවද? සංඛ්‍යාවල ගුණාකාර සාධක හඳුන්වනවා. හරි. එතකොට සාධකයක් කියන්නේ යම් සංඛ්‍යාවක්. අපි පූර්ණ සංඛ්‍යාව ගැන කතා කරන්නේ. පූර්ණ සංඛ්‍යාවක් ඉතිරි නැතිව බෙදන්න පුළුවන් ඒවා ඒවායි සාධක. හරි. ඒකට සාධක කියලා ඔයාලා අර සාධක හොයන්න ක්‍රමයක් තියෙනවා ඔයගොල්ලෝ ළඟ. සාධක හොයන්න ක්‍රමයක් තියෙනවා. ඒ සාධක හොයන්න ක්‍රමයේ ලිව්වා කියලා ඒවා සාධක නෙමෙයි. හරි. සාධක හොයන්න ක්‍රමයක් තියෙනවා. ඒ හොයන්න ක්‍රමයේ ලිව්වා කියලා සාධක නෙමෙයි. හයේ සාධක ලියන්න කිව්වොත් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ලියන්නේ එක් වරක් 6 දෙවරක් 3 මොනෝන ලියන්නේ. එතකොට මේ සාධක නෙමෙයි ලියලා තියෙන්නේ. හරි. මේ ලියලා තියෙන්නේ ගුණිත. හරි. මේ ලියලා තියෙන්නේ ගුණිතයක් ඇතුලේ. ගුණාකාර ඇතුලෙන් 6 ලියලා තියෙන්නේ. හරි. එතකොට මේක ඇතුලේ ඉන්නව කවුද? මේක ඇතුලේ සාධක ඉන්නවා. මෙන්න මෙයා සාධකයක්, මෙයා සාධකයක්, මේක ඇතුලේ සාධක ඉන්නවා. 6 සාධක ලියන්න කිව්වොත් සාධක. හරි. මේවා ලිව්වට ලකුණු නැහැ. මේ සාධක නෙමෙයි. 1 6 2 හා 3 මේවා පිළිවෙලට ලියන්න අවශ්‍ය නැහැ. ඒතර සාධක ලියන්න කිව්වොත් මේවා ඉතිරි නැති ගුණාකාර ටික ලියන්න ගුණාකාර ඇතුලේ තියෙන ඉලක්කම් ටික ගන්න. ඒ වගේම 8 ලියන්න කිව්වොත් දෙවරක් 4 මේ පිළිවෙලට ගියොත් වරදින්නේ නැහැ. කොහොම හරි ලියන්න ඉන්න ගුණාකාර ටික. 8 හදන්න පුළුවන් ගුණිත. තව තියෙනවා 4 මේ දෙකම එකයි. දෙවරක් 4යි 4වත් 2යි මෙතන තියෙනවා ආයි 8 වරක් 1. එහෙනම් මේක සාධක වෙන්නේ 2 තියෙනවා 4 තියෙනවා 1 8. සාධක ලියන්න කිව්වොත් මෙන්න උත්තරේ. හරි. මේවා ලියන්න එපා. මේවා ඇතුලේ ඉන්න ඉලක්කම් ටික ලියන්න. හරි. ඒතර සාධක කියන්නේ යම් සංඛ්‍යාවක් ඉදිරි නැතිව බෙදන්න පුළුවන් ඒවා. එතකොට මේ දේ අහලා තියෙනවා. හරි. කරලත් තියෙනවා උත්තර ලියලත් තියෙනවා. මේකෙදී අපි හඳුනා ගන්නවා මේ ඉලක්කම බෙදන්නේ නැතුව බෙදීමකින් තොරව තුනෙන් බෙදෙන්නේ කොහොමද? දැන් ඔයගොල්ලෝ දන්න දේවල් තියෙනවා. බෙදීමකින් තොරව දෙකෙන් බෙදෙනවා කියලා කියන්න පුළුවන්. හරි. බෙදීමකින් තොරව යම් සංඛ්‍යාවක් දිහා බලලා දෙකෙන් බෙදෙනවා කියලා කියන්න පුළුවන්. 5න් බෙදෙන සංඛ්‍යා හඳුනා ගන්න පුළුවන්. 10න් බෙදෙන ඒවා හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ දේවල් ඔයගොල්ලෝ දැනටම දන්න. හරි. දෙකෙන් බෙදෙන ඒවා, 5න් බෙදෙන ඒවා, 10න් බෙදෙන ඒවා. හරි. එතකොට අපි එතන ඉහාට යන 100 ඒවා කතා කරන්නේ නැතු. දැන් මෙතන මේ පාඩමේදී 3න් බෙදෙන ඒවා හොයා ගන්නවා. හරි. තව 4න් බෙදෙන ඒවා. මම 3න් 3 තව තියෙනවා 6 9න් බෙදෙන සංඛ්‍යා හොයා ගන්නවා. හරි. එතකොට තව තියෙනවා 4. 4ක් පුළුවන්. ඊට පස්සේ 8ක් අපි 4 විතරක් ගමු. 8 අවශ්‍ය නැහැ. හරි. එතකොට මෙන්න මේ සංඛ්‍යා හඳුනා ගන්නවා. 3 6 9. එතකොට මේවත් මේ ටික දැනගන්න එක ලොකුම දෙයක්. මේව නම් කලින් නම් දන්නවනේ. මෙන්න මේ සංඛ්‍යා 3න් 6න් 9න් බෙදෙන සංඛ්‍යා හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. ඒ වගේම ඕනෑම සංඛ්‍යාවක් 4න් බෙදෙනවද කියලා සංඛ්‍යාව දිහා බලලා කියන්න පුළුවන්. සංඛ්‍යාව දිහා බලලා කියන්න පුළුවන් ක්‍රම තියෙනවා. හරි. මේවත් සංඛ්‍යාව දිහා බලලා හැබැයි මේක පොඩි ගණනය කිරීමක් කරන්න වෙනවා මේකට. මේ දෙකට ටිකක් ගණනය කිරීමක් කරන්න වෙනවා. ඊට වඩා අඩු ගණනය කිරීමක් තමයි මේකේ තියෙන්නේ. හරි. මේවා නම් ඉලක්කම දිහා බලපු ගමන් කියන්න පුළුවන්. මේවා ඉලක්කම මුකුත් ගණනය කිරීමකින් තොරව අග්ගාලා බලලා කියන්න පුළුවන්. හරි. ඒතොර සංඛ්‍යාව එක ස්ථානයේ දිහා බලලා මේවා කියන්නේ. එක ස්ථානයේ දිහා බලලා තමයි මේ උත්තර ටික දෙන්නේ. හරි. එහෙනම් අපි මාතෘකාව ලියා ගමු. සාධක හා ගුණාකාර කියලා මාතෘකාව ලියන්න. පාඩම අංක 4 දිනේ දාන්න. එක කොටස ලියා ගන්න. අපි ලියමු. ලියන්න පටන් ගන්න. එතකොට මාතෘකාව ලියලා එක කොටස කියලා ලියලා දිනේ දාලා පටන් ගන්න. හරි. තරුවද්දා ලියමු. යම් සංඛ්‍යාවක් තරුවද්දාලා ලියන්න. යම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදේ නම් එම සංඛ්‍යාවේ
එම සංඛ්‍යාවේ එක ස්ථානයේ පිහිටි ඉලක්කම එක ස්ථානයේ පිහිටි ඉලක්කම එක ස්ථානයේ පිහිටි ඉලක්කම ලියාගන්න 0 2 4 6 8 එතන හා කියලා දාගමු. හරි. 0 2 4 6 හා 8 යන සංඛ්‍යාවලින් 0 2 4 6 හා 8 යන සංඛ්‍යාවලින් එක් සංඛ්‍යාවක් තිබිය යුතුය එකක් තියෙන්න ඕනේ කියලා කියන්නේ. මේ එකක් එක ස්ථානයේ ඉන්නවා නම් ඒ පූර්ණ සංඛ්‍යාව අපි මේ පූර්ණ සංඛ්‍යාව ගැන කතා කරන්නේ. හරි. එම පූර්ණ සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා. හරි. එතකොට 0 2 4 6 8 තිබුණොත් එක ස්ථානයට එක බෙදන්න පුළුවන් අපිට දෙකෙන්. හරි. ඒකට අපි උදාහරණ ලියමු. උදාහරණ ලිව්වොත් මම මෙතන ලියන්න. එතකොට උදාහරණ දාගන්න. එතකොට පළවෙනි එකට දාගන්න 50. හරි. 50කම හරි. උදාහරණ මේ දෙකෙන් බෙද සංඛ්‍යාවලට මම පිළිවෙල ලියන්න 120 නෑ 12 ඊට පස්සේ අගට 4 වෙන එකක් ලියමු 74 ඊට පස්සේ මම ලියන්න මේ ඔට්ටේ සංඛ්‍යාවත් එක්කම දාලා ගන්නෙ හරි ඒකට 96 හරි තව උදාහරණයක් 8 වෙන එකක් දාලා ලියන්න හරි මේව සටහන් කරගන්න 378 හරි එතකොට සංඛ්‍යාව දිහා බලලා අපිට සංඛ්‍යාව දිහා බලලා මේ බෙදන්න කලින් හඳුනා ගන්න පුළුවන්. හරි. සටහන් කරගන්න ඕක. බෙදන්න කලින් අපිට හොයා ගන්න පුළුවන් මොකද්ද සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවද නැද්ද කියලා. හරි. උදාහරණ දුන්නා. එතකොට පූර්ණ සංඛ්‍යාව ගැන කතා කරන්නේ මතක තියාගන්න පූර්ණ සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවද කියලා පරීක්ෂා කරන්න ඕන විදිහට. හරි. දශම සංඛ්‍යාවටත් ඕවා තියෙනවා. අග ඉලක්කම. ඒතකොට එක ස්ථාන ඉලක්කම කියලා මට කියන්න බෑ. අවසාන ඉලක්කම මේ මම දාපු ඉලක්කම් වුණොත් දශම සංඛ්‍යාවලටත් ඒකත් දෙකින් බෙදෙනවා. හරි. ඊළඟ දරුව දාන්න ඊළඟ දරුව යම් සංඛ්‍යාවක් ඊළඟ උදාහරණේ මේ සටහන යම් සංඛ්‍යාවක් පහෙන් බෙදේ නම් යම් සංඛ්‍යාවක් පහෙන් බෙදේ නම් යම් සංඛ්‍යාවක් පහෙන් බෙදේ නම් එම සංඛ්‍යාවේ එක ස්ථානයේ පිහිටි ඉලක්කම එම සංඛ්‍යාවේ එක ස්ථානයේ පිහිටි ඉලක්කම එම සංඛ්‍යාවේ එක ස්ථානයේ පිහිටි ඉලක්කම බිඳුව හෝ පහ විය යුතුය බිඳුව හෝ පහ විය යුතුය බිඳුවයි පහයි තියෙනවා නම් බිඳුව හෝ පහ දෙකෙන් එකක් තියෙනවා නම් මේ සංඛ්‍යාව පහෙන් බෙදෙනවා කියලා ඔය කියන්නේ හරි බිඳුව හෝ පහ විය යුතුය හරි උදාහරණ දෙකක් ලියා ගන්න කැමති උදාහරණ දෙකක් ලියා ගන්න බිඳුව තියෙන සහ පහ එක ස්ථානයේ පිහිටන කැමති උදාහරණ දෙකක් ලියා ගන්න හරි මගින් උදාහරණම ගන්න ඕනේ නැහැ ඔයගලත් ලියන්න හුරු වෙන්න හරි අර දෙන වාක්‍ය තේරුම් අරන් ලියන්න හරි සිංහල වාක්‍යයක් දෙන්නේ එතකොට මම කිව්වේ එක ස්ථානයට ලියන්න බිඳුවයි පහයි එන්න ලියන්න කියලා බිඳුව හෝ පහ හරි හරි මම උදාහරණයක් දාන්නම් ඉතින් බිඳුව වෙන එකක් ලිව්වොත් මම ලියන්න 70 හරි පහ වෙන එකක් ලිව්වොත් මෙතන 85 හරි 85 ලියන්න හරි හරි එතකොට ඔන්න ඔය සංඛ්‍යා බෙදෙනවා පහෙන් බෙදෙනවා හරි ඊළඟට බලමු අපි හරි සටහන ඇතිනේ හරි ඊළඟ ලියා ගන්න යම් සංඛ්‍යාවක් ඊළඟ කොටස යම් සංඛ්‍යාවක්
යම් සංඛ්‍යාවක් 10න් බෙදේ නම් යම් සංඛ්‍යාවක් 10න් බෙදේ නම් එම සංඛ්‍යාවේ යම් සංඛ්‍යාවක් 10න් බෙදේ නම් එම සංඛ්‍යාවේ යම් සංඛ්‍යාවක් 10න් බෙදේ නම් එම සංඛ්‍යාවේ එක ස්ථානයේ පිහිටි ඉලක්කම බිඳුව විය යුතුය එක ස්ථානයේ පිහිටි ඉලක්කම බිඳුව විය යුතුය. එහෙනම් අනිවාර්යයෙන්ම සංඛ්‍යාව 10න් බෙදෙනවා නම් ඒක එක ස්ථානයේ පිහිටි ඉලක්කම බිඳුව වෙන්න ඕනේ. හරි? ඒකට උදාහරණයක් ලියා ගන්න. 90 කීපයක් ලියා ගමු. හරි? මේකත් හරි. එක ස්ථානයේ බිඳුව තිබුණා නම් ඇති. හරි? ලියා ගන්න මේවා. උදාහරණ තුනක් 90 1300 තියෙනවා ඊට පස්සේ 1570 හරි සටහන් කරගන්න. හරි දැන් යමු අපේ මේ මාතෘකාවට යමු. ඔය ටිකත් හඳුනාගෙන නෑ ඔය ටිකත් අපි හඳුනාගන්න බෑ. හරි. ඒ ටිකත් හඳුනාගෙන දැන් අපේ මේ පාඩමට අදාළ කොටසට යන්න. හරි. ඒතර මේ පාඩමට අදාළ කොටස තියෙන්නේ ලියමු මාතෘකාව විදියට. හරි. ඔයාලා අභ්‍යාස පොතේ තියෙන මාතෘකාව තියෙනවා. හරි මම පෙන්නන්නම්. 4 මාතෘකාව යටතේ තමයි කතා කරන්නේ. අපි ලියමු ඉලක්කම් දර්ශකය කියන්නේ මොකක්ද කියලා ලියන්න යමු. එහෙනම් අනුමාතෘකාව කියලා ලියන්නේ ඉලක්කම් දර්ශකය. මෙන්න මේ කොටස කතා කරන්නේ මේ ඉලක්කම් දර්ශකය කියන්නේ මොකක්ද කියන එක තමයි කතා කරන්න යන්නේ. හරි? ඉලක්කම් දර්ශකය ගැන තමයි කතා කරන්නේ. හරි බලන්න එතකොට සටහනේ තියෙනවා ඉලක්කම් දර්ශකය කියන එකේ තේරුම දීලා තියෙනවා. හරි? අපි ඒකත් ලියා ගමු. මේකට මම නිකන් උදාහරණයක් දෙන්න. මේ ඉලක්කම් දර්ශකය කියුවා නිකන් නුහුරු වෙන්න පුළුවන් නේ. හරි? ඒතකොට ඉලක්කම් දර්ශකය කියන්නේ ඔයගොල්ලෝ අර වාසනාංකය එහෙම හොයලා තියෙනවද ඉතින්ලා? වාසනාංකයේ උපන්දිනේට තියෙන ඔන්න ඔහම වාසනාංකය තමන්ගේ උපන්දිනේ හරි මොකක් හරි ඉලක්කමක් ගත්තාම වාසනාංකය හරි. ඒතර ඔයගොල්ලෝ කරන්නේ මම නිකන් උදාහරණයක් ලියන්න. හරි 2007යි. හරි මේ වාසනාංකය හොයන ක්‍රමයටම තමයි මේකත් හොයන්නේ. හරි. එතකොට පස්වෙනි මාසේ 18 මොන උපන්දිනයක් තියෙනවනේ. හරි. මේකේ වාසනාංකය හොයනකොට ඔයගොල්ලෝ අහලා තියෙන්න ඕනේ. හරි. මේකේ තියෙන ඉලක්කම් ටික මම මෙතන පොඩ්ඩක් වෙනස් කරන්න. මෙතන ගොඩක් වෙනස් කරන්න බෑ. මම වෙනස් කරන්න මෙහෙම ඉලක්කම් හරි. 2000 හරි 17 කියලා දාන්න. 2017 හරි. මේකේ තියෙන ඉලක්කම් ටික ඔක්කොම එකතු කරන්න. හරි. මම පල්ලෙන් ලියලා එකතු කරන්න. ඒතර තියෙන ඉලක්කම් ටික එකතු කරාම 2 බිංදුව 1 7 බිංදුව අවශ්‍ය නැහැ. මම මෙතන ලියනවා හොඳේ. බිංදුව එකතු කරා කියලා වෙනසක් මේ අඩු කිරීම නෙමෙයි උඩ තියෙන්නේ පන්තිනියක් ලියලා තියෙන්නේ 1 8 මේ ටික එකතු කරලා ගමු උත්තරයක්. හරි බලමු. මේක තමයි ඔය ඉලක්කම් දර්ශකය කියලා දවස්වල ඔයගොල්ලෝ කරලා තියෙන්නේ. හරි. එතකොට මෙතන ඊළඟ මේ ටික එකතු කරාම පිළිවෙලට ගන්න. මෙතන 3යි 10යි 10යි 15යි 16යි 24යි. එකතුව 24ක් ආවා. ඔය එකතුව ගත්තේ මේක මට හදා ගන්න ඕනේ මෙතන 1යි 9යි අතර සංඛ්‍යාවක් එනකන් හදන්න ඕනේ. 1යි 9යි 1 සිට 9 තෙක් තියෙන සංඛ්‍යාවක් හදාන්න. දැන් 1 සිට 9 තෙක් තියෙන සංඛ්‍යාවක් නෙමෙයිනේ. මම ඉතින් ආයිත් ඒ ඉලක්කම් දෙක ගන්නවා. 24 නේ හැදුනේ අවසානයේ 24 එකතු කරනවා 2යි 4යි. ඒ තියෙන ඉලක්කම් දෙක. උන්න ආව දැන් මට 6යි. හරි.
මෙතන එතකොට මේ වාසනාංකය කියන එක ඔයගොල්ලෝ සමහරලාට මේ වාසනාංකය කියන එක හොයලා ඇති අහලා ඇති. හරි. තියෙන ඉලක්කම් ටික එකතු කරලා හදා ගන්න ඕනේ 1 සිට 9 තෙක් තියෙන සංඛ්‍යාවක් බවට හරව ගන්න. එතකොට එකපාර උන්නේ පළවෙනි පාර එකතු කරාම 24ක් ආවා. එතකොට ඕක නෙමෙයි 24 කියන්නේ වාසනාංක නෙමෙයි. හරි. 24ක් හදන්න ඕනේ. ඒ තියෙන ඉලක්කම් දෙකත් ආපහු එකතු කරන්න. එකතු කරාම හැදෙනවා කොහොම හරි ඉලක්කම් දෙකක් හරි තුනක් හරි කීයක් හරි ආවොත් කොහොම හරි තියෙන ඉලක්කම් ටික ඔක්කොම එකතු කරලා ගන්න ඕනේ 1 සිට බිඳුව 1 සිට 9 තෙක් තියෙන සංඛ්‍යාවක් හදා ගන්න. හරි. ඒතර අවසාන උත්තරය ආවා ඔය 2017 5 18 කියන එක ඔක්කොම එකතු කරාම බිඳුව මම අර තියෙන සංඛ්‍යාවන් නිසා එකතු කරේ උතන බිඳුව එකතු වුණා අඩු වුණා කියලා හානියක් වෙන්නේ නැහැ සංඛ්‍යාවට. ඒතර වාසනාංකය 6යි කියලා. හරි. එතකොට මේ සංඛ්‍යාව එතකොට මේ 6 කියන එක්කෙනාට තමයි ඉලක්කම් දර්ශකය කියලා අපි කියන්නේ. හරි. ලියාගමු. ඉලක්කම් දර්ශකයේ අර්ථය ලියන යම් සංඛ්‍යාවක යම් සංඛ්‍යාවක ඇති ඉලක්කම් සියල්ලේම එකතුව ඇති ඉලක්කම් සියල්ලේම එකතුව ඇති ඉලක්කම් සියල්ලේම එකතුව ඇති ඉලක්කම් සියල්ලේම එකතුව 1 සිට 9 තෙක් ඇති 1 සිට 9 තෙක් ඇති 1 සිට 9 තෙක් ඇති එකේ සිට 9 තෙක් ඇති සංඛ්‍යාවක් ලැබෙන තෙක් සංඛ්‍යාවක් ලැබෙන තෙක් සංඛ්‍යාවක් ලැබෙන තෙක් එකතු කර ගන්නා ඉලක්කම එකතු කර ගන්නා ඉලක්කම එකතු කර ගන්නා ඉලක්කම එම සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය වේ. එම සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය වේ. හරි. උඩ ඉලක්කම් දර්ශකය කියන්නේ ඉලක්කම් ටික එකතු කරන්න සංඛ්‍යාවේ තියෙන ඉලක්කම් ටික සියල්ල එකතු කරන්න අපිට ලැබෙන අපිට අවශ්‍ය ප්‍රතිඵලය මොකද්ද 1 සිට 9 තෙක් සංඛ්‍යාවක් එනකන් ඉලක්කම් ටික එකතු කරන්න කියලා කියන්නේ. හරි. අපි බලමු උදාහරණයක් ලියාගමු. හරි. උදාහරණයක් ලියාගමු. හරි. ඔබට හරි. උදාහරණයක් ලියන්න. හරි. මම උදාහරණයක් දෙන්නම්. 340 උදාහරණයක් 342 කියන එක ගමු.
342 මේක ඉලක්කම් දර්ශකය ගමු. හරි. එතකොට සමානයි කියලා මේක ලියන්න එපා. ඉලක්කම් දර්ශකය ලබා ගනිමු. හරි. මේක ඉලක්කම් දර්ශකය ලබා ගනිමු කියලා. 342 යන සංඛ්‍යාවේ 342 යන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය ලබා ගනිමු. එහෙනම් ඊට පල්ලෙහෙන් ලියන්න ඕනේ මේක සමානයි කියලා ලියන්න බෑ. 342 සමාන වෙන්නේ නැහැ. මේ ටික ඔක්කොම එකතු කරාම ඉලක්කම් ටික. ඒතකොට මම ලියනවා 3 එකතු කිරීම 4 එකතු කිරීම 2 සමානයි. උත්තර එනවා 9යි. 9යි. හරි. මෙන්න එක සංඛ්‍යාව ඉලක්කම් දර්ශකය. මේ ඉලක්කම් දර්ශකය මම මේක ඉස්සරහා සමානයි කියලා මෙන්න මේව තියන්න බෑ මට. ඒ නිසායි මම එක පල්ලෙයන් වෙනම ලියලා වගන්තියකුත් දීලා වෙනම දුන්නේ. හරි. වගන්තියකුත් දීලා වෙනම කතා කරේ ඒකයි. හරි. අපි තව සංඛ්‍යාවක් ගමු. පළවෙනි උදාහරණය ලියා ගන්න මේක වෙනම ලියා ගන්න ඕනේ. මේක පල්ලෙයන් උනේ වගන්තියක් දුන්නානේ මම. ඒ පල්ලෙයන් සටහන් වෙන්න ඕනේ. හරි. 342 ඉලක්කම් දර්ශකය තමයි මේ ගත්ත ක්‍රමයේ තියෙන්න ඕනේ. දැන්ට ඒව හුරු වෙන්න ඕනේ. හරි. ඒතර විභාගෙටත් ඒව වැදගත්. හරි. ඉතින් දෙවෙනි උදාහරණය අංක 2 හරි. දෙවෙනි උදාහරණය මම ගන්නවා. 87 කියන සංඛ්‍යාව ලියන්න. 87 යන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය ලබා ගනිමු. එහෙනම් 87 කියන එක නාය ගත්තොත් ඉලක්කම් දර්ශකය ලියන්න. මෙතන තියෙන සංඛ්‍යා එකතු කරන්න. තියෙන්නේ 8 එකතු කිරීම 7. එතකොට එනවා පේලි දෙකකට ගන්න හැදෙන්නේ වෙන්නේ 15යි. හරි. 15 සමානයි කියලා ලියන්න බෑ. ආයිත් මම ලියනවා. එතකොට සමානයි කියලා කොයි වෙලාවෙත් දාන්න බෑ. හරි. ආයිත් මම ලියනවා 15 කියන සංඛ්‍යාව ගන්න. 15 කියන සංඛ්‍යාව අරගෙන ඒකේ 15 තියෙන ඉලක්කම් ටික ගන්න. පේලි දෙකකට එන්න ඕනි. 15 මෙතන එකතු කරලා උත්තරය 6යි. එහෙනම් ඉලක්කම් දර්ශකය 6යි. මෙතන ඉලක්කම් දර්ශකය 6යි. හරි. එතකොට මේ විදිහට 87 ලිව්වා. හරි. 87ට පල්ලෙහෙන් එයාගේ තියෙන ඉලක්කම් දෙක එකතු කරා ඊටත් පල්ලෙහෙන් ඔන්න ඔහොම උත්තරය ගත්තා. හරි. තව සංඛ්‍යාවක් ගමු. හරි. තුන්වෙනි උදාහරණය ගමු. එතකොට මේවා සමානයි කියලා කොයි වෙලාවෙත් ගන්න බෑ තේරෙනවනේ සමානයි කියලා ගන්න බෑ කියලා. හරි. ඊළඟ තුන්වෙනි උදාහරණය 549 අපි තව එකක් දාගමු. තව එකක් මොකක් හරි. හරි. 5493. හරි අපි ගමු. ඒතර මේකට එකතු කරන්න තියෙන සංඛ්‍යා ටික. මේක ලියා ගන්න 5493 යන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය ලබා ගනිමු. හරි. එහෙනම් ලිව්වා තුන්වෙනි උදාහරණයට ලියලා තියෙන්නේ. ඒකට මේක ලිව්වහම බලමු. එකතු කරන්න. පල්ලෙහා වේලියේ 5 එකතු කිරීම 4 එකතු කිරීම 9 එකතු කිරීම 3 පිළිවෙලට එකතු කරන්න අවශ්‍ය නැහැ. ඔන්න දැනින් දැන එකතු කරන්න. හරි. දැනින් දැන එකතු කරන්න ගැළපි හොඳයි කියලා හිතනවා නම් එහෙම කරන්න. හරි. ඒතර මෙතනින් එනවා 9යි ආයිත් 9යි 18යි 18යි මෙතන එනවා ඔක්කොම 21ක්. හරි. ඔන්න ආයිත් ඒ සංඛ්‍යාව ගමු අපි. 21 ලියනවා. 21 ඉන්නේ ඉලක්කම් දෙක. 21 සමානයි කියලා නේ. 21 ඉන්නේ ඉලක්කම් දෙක ගත්තා. අවසාන උත්තරය 3යි. එහෙනම් 5493 යන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය 3යි. හරි. එතකොට ඔන්න ඉලක්කම් දර්ශකය හොයන හැටි ඉගෙන ගත්තා. එතකොට මේ ඉලක්කම් දර්ශකය ඇසුරෙන් තමයි අපි මේ 3 9 6 කියන සංඛ්‍යා වලින් බෙදන්න පුළුවන් සංඛ්‍යා හඳුනා ගන්න. හරි. එතකොට පළවෙනි මාතෘකාව ලියන්න. අපි ලියමු. සංඛ්‍යාවක් 9න් බෙදේදැයි පරීක්ෂා කිරීම. සංඛ්‍යාවක් 9න් බෙදේදැයි පරීක්ෂා කිරීම. හරි. 9න් බෙදෙන සංඛ්‍යාවක් පරීක්ෂා කිරීම තමයි කතා කරන්නේ. හරි. හරි. මේක ඉදිරි වසරවල් වලට තමයි මේ අද ඉගෙන ගන්න පාඩම. එතකොට ඒ වසරවල් වලට යනකොට මේවා අමතක වෙනවා. හරි. මේ අද කතා කරපු දේවල් 10 11ට යනකොට අමතක කරනවා. ඉතින් අමතක කරන්න එපා. මේක ඉතාමත් වැදගත්. එතකොට ඉදිරි වසරවලට යනකොට කාලය කියන එක ගාණක් හදනකොට ඉතාමත් වැදගත් වෙනවා. දැනට ඒක එච්චර බලපන්නේ නැහැ. ඔයගොල්ලෝ පේපර් එකක් ලියනවා සාමාන්‍යයෙන් පැය භාගයක් විතර ඉතුරු වෙන්න. වෙලාව ඉතුරු වෙන්න ලියනවා. අඩුම තරමේ පැය කාලක් විනාඩි 15ක කලින් තමයි පේපර් එක ලියන්නේ ඔයගොල්ලෝ. මේ අද ඉගෙන ගන්න කොටස ඉතාමත් වැදගත් වෙනවා. අපි ඉලක්කමක් බෙදන්න ගියාම. එතකොට
10 11ට යනකොට අපිට පේපර් එකේ වෙලාව මදි වෙනවා මෙන්න මේ ක්‍රම අපි පාවිච්චි කරේ නැත්තම්. හරි බලමු අපි. කතා කරමු. මෙතන දැන් අපි කතා කරන්නේ සංඛ්‍යාවක් 9න් බෙදෙන එක පරීක්ෂා කිරීම. එතකොට කෙටිම ලියා ගමු. තරුවක් දාලා පල්ලෙන් ලියා ගන්න. පූර්ණ සංඛ්‍යාවක පල්ලෙන් ලියා ගන්න. පූර්ණ සංඛ්‍යාවක පල්ලෙන් ලියා ගන්න. පූර්ණ සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය පූර්ණ සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය 9 වේ නම් පූර්ණ සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය 9 වේ නම් එම සංඛ්‍යාව 9න් බෙදේ. පූර්ණ සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය 9 වේ නම් එම සංඛ්‍යාව 9න් බෙදේ. හරි. තේරෙනවනේ? 9න් බෙදනවා කියන්නේ හරි 9න් බෙදේ. ඊට පස්සේ ලියා ගන්න වෙනම පල්ලෙන් ලියා ගන්න. 9 යනු පල්ලෙන් වෙනම 9 යනු එම සංඛ්‍යාවේ සාධකයකි. 9න් බෙදනවා කියන්නේ ඒ ඉලක්කමේ 9 සාධකයක් වෙනවා. 9 සාධකයක් වෙනවා කියලා කියන්නේ. හරි. 9 යනු එම සංඛ්‍යාවේ සාධකයකි. එන උදාහරණ ටිකක් දාගමු අපි. හරි. උදාහරණයක් යටතේ ගමු. කොට එක තියෙන සංඛ්‍යා හරි අපි ගමු. උදාහරණයක් දාගන්න අපි බලමු. එතකොට 9 හැදෙන්න පුළුවන් විදිහට අපි ගමු. ටිකක් පොඩි සංඛ්‍යාවක් ගමු. 54. හරි. උදාහරණේ 54. එහෙනම් ඉලක්කම් දර්ශකය කියලා පල්ලෙන් ලියන්න ඕනේ. 54 කියලා ලියලා ඉලක්කම් දර්ශකය කියලා ලියන්න පල්ලෙන්. ඉලක්කම් දර්ශකය සමානයි 5 එකතු කිරීම 4 සමානයි 9යි. හරි 54. එතකොට 9න් බෙදෙනවා. මේ වගේ ඉලක්කම් නම් පහසුයි. අපි පුන්න වගුවේ තියෙනවනේ. හරි. කොට මේකේ පහසුයි. හරි. තව සංඛ්‍යාවක් ගමු. පොඩි සංඛ්‍යාවක් නෙදුන්නේ. මේ 54 කියන්නේ පළවෙනි ඔලේ උදාහරණේ. හරි. දෙවෙනිය ගත්තොත් දෙවෙනි උදාහරණයට දෙන්න. ගමු. ටිකක් ලොකු සංඛ්‍යාවක් ගමු. ලොකු කියන්නේ ඉලක්කම් දෙකක් තියෙන තුනක් තියෙන එකක් ගමු. එකෙත් මම දෙන්නම් සරලව. හරි. එතකොට මෙතන දැන් මේ බලන්න ඉලක්කම ලියනකොට දැනට තියෙන එකතුව 6ක්. එහෙනම් තව 3ක් එන්න නම් තව 6යි 9ක් හදන්න අන්න 3ක් දැම්මම. හරි. ඒතර කීයද ඉලක්කම් දර්ශකය බලන්න පල්ලෙන් ලියන්න ඉලක්කම් දර්ශකය 513 ඉලක්කම් දර්ශකය ලබා ගනිමු. හරි. එහෙනම් 5 එකතු කිරීම 1 එකතු කිරීම 3 සමානයි 9යි. හරි. ඒතර අපි බලමු මේක බෙදෙනවද කියලා බලමුකෝ. බලන්නත් එපා. දැන් ලිව්වට වැඩක් නැහැ නැත්තම්. දැන් 54 දන්නවා. අපි 500 ලියන්නම් 513. හරි. 513 මේක බෙදෙනවද කියලා බලමු අපි. හරි. දීර්ඝ බෙදීම දාලා බලමු. මේක ලියා ගන්න. දීර්ඝ බෙදීම දාලා ලියන්න. පුළුවන් අය බෙදන්න. දැන් මෙතන එනවා 51ට තියෙනවා 9වා 5ක්. හරි. මෙතන 45යි. හරි. මේ ක්‍රම ඉගෙන ගන්න නම් චක්‍රය ඉච්චරම අවශ්‍ය වෙනවා මේ
අපි සංඛ්‍යාවක් බෙදුවට පස්සේ වැරදි නම් හඳුනා ගන්න පුළුවන්. මෙතන 6යි ඉතිරි. ඒ 6යි මෙතන ඉලක්කම 3. දැන් හැදෙන සංඛ්‍යාව 63. 63ට 7යි. 63යි. 9 වරක් 3 63යි ඉතිරි නැහැ. එහෙනම් නොබෙදුණා. බෙදලා අවසාන ඉලක්කන් ටික ඔක්කොම හරි. එහෙනම් මේ කතාව හරි නේද? ඉලක්කන් දර්ශකයේ 9 වුණොත් 9න් බෙදෙනවා. හරි. තව ඉලක්කමක් ගමු. සරල උදාහරණ ටිකක් දුන්නු. එතකොට මේ දීර්ඝ බෙදීම දාලා පැත්තකින් ලියා ගන්න. ඒ ගාන හදලා පළවෙනි උදාහරණ. හරි. මෙයා පළවෙනියනේ. කොහොම ඉලක්කන් 1 යටතේ ලියා ගන්න. හරි. මේක කොහොමද දන්නවා? කොහොම ඉලක්කන් 2 යටතේ ඉලක්කන් දර්ශකයක් ගත්තා. බෙදලත් අරගෙන ලියා ගන්න. මේක ඉවර වෙලා පල්ලෙන් ලියා ගන්න. 513 යන සංඛ්‍යාවේ 513 යන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය නමය වන නිසා ඉලක්කම් දර්ශකය 9 වන නිසා පන්සිය 13 9න් බෙදේ. 513 9න් බෙදේ. එනම් ලියාගන්න. එනම් 513 යන සංඛ්‍යාවේ සාධකයක් ලෙස 513 යන සංඛ්‍යාවේ සාධකයක් ලෙස නමය යන ඉලක්කම ගත හැක. නමය යන ඉලක්කම ගත හැක. නමය යන ඉලක්කම ගත හැක. හරි. හරි. ඊළඟ ලියා ගන්න අනුමාත්‍රක විදිහට අපි දාගමු. දැන් ඔන්න මෙතන තියෙනවා ඔයගලන්ට අභ්‍යාස. මේකේ මේ කොටසේ 9න් බෙදෙන ඒවා හොයාගන්න ඔයගලන්ට මෙන්න මේ කොටසේ තියෙනවා ක්‍රියාකාරකම් තියෙනවා. ඒකට ඉලක්කම් දර්ශකය ගන්න තියෙනවා. හරි. මේ අදාළ ස්ථානවල ඉලක්කම් දර්ශකය අරගෙන ගාන හදන්න. හරි. මම මේ එක තැනක හදන්නම්. මේ වගේ තැනක හැදුවොත් ඉලක්කම් දර්ශකය හරි. මෙතන මේ ඉලක්කම් දර්ශකය මගේ පල්ලෙහාට ගිහලා මෙතන ඉලක්කම් දර්ශකය ගන්න ඕනේ මේක. මේ සංඛ්‍යාව මම ඉලක්කම් දර්ශකය ගත්තොත් මෙතන ඉන්න සංඛ්‍යාව මම ගන්නවා. හරි. මෙතන සංඛ්‍යාව. එතකොට මෙතන ලියන්න ඕනේ ඉලක්කම් දර්ශකය ගන්න. මෙතන සංඛ්‍යාව ගන්න එකතු කළා. මට මෙතන ලියන්න බෑ. හරි. ලියෙන්නේ නැහැ. හරි. එතකොට මේ 1 එකතු කිරීම 2 එකතු කිරීම 5 එකතු කිරීම 4. එතකොට බලන්න සංඛ්‍යාව 9න් බෙදූ විට ශේෂය
ඊට පස්සේ සංඛ්‍යාව 9න් බෙදේද එම සංඛ්‍යාවේ සාධකයක්ද හරි මේක එතකොට කල්පනා කරලා වගු කරවන්න එතකොට 9න් මෙතන තියෙන ඉලක්කම් දර්ශකය හොයන්න තියෙන්නේ ඉලක්කම් දර්ශකය හොයන්න ඊට පස්සේ 9න් බෙදෙනවද කියලා බලන්න 9න් බෙදෙනවද කියලා බලන්න යම් සංඛ්‍යාවක් අපි නිකන් එක උදාහරණයක් මෙතන කරන්න තියෙන දේ මම ලියන්නම් මේකේ මේ ඔය 1000 මේක ඉලක්කම් දර්ශකය ගත්තොත් බලමු කීයක් එනවා කියලා මෙතන 9යි හරි මේ සංඛ්‍යාව ගන්නම්කෝ 1254 සංඛ්‍යාව මම ඔන්න බෙදලා බලනවා මොකද්ද වෙන්නේ කියලා හරි බෙදලාත් බලනවා ඉලක්කම් දර්ශකයත් බලනවා හරි එහෙනම් 1254 කියන සංඛ්‍යාව අරගෙන ඔයාලා ඉස්සෙල්ලාම හොයන්න තියෙන ඉලක්කම් දර්ශකය එහෙනම් ඊළඟ පියවරේදී වෙන්න ඕනේ එතන ගැළපෙන විදිහට ඉඳ ගන්න 5 4 එකතු කරාම එනවා මෙතන එනවා 9යි 10යි 12යි මේකෙන් එකතු කරාම 12ක් එනවා හරි ආයි 12යි කියන්නේ 1යි 2යි එකතු කරාම 3යි ඉලක්කම් දර්ශකයේ 3යි හරි එහෙනම් ඒකේ ඉලක්කම් දර්ශකයේ 3යි අපි මේකත් බෙදලා බලමු දැන් 9න් බෙදලා බලන්න කියන්නේ ඊට පස්සේ හරි ඉලක්කම් දර්ශකයේ 3යි කියලුවා එතකොට මම 9න් බෙදලා බලනවා මේ සංඛ්‍යාව උට සංඛ්‍යාව තියෙන්නේ 1254 හරි 54 සංඛ්‍යාව දීර්ඝ බෙදීම දාලා 9න් බෙදන්න හරි එතකොට 9න් බෙදුවාම මේක 9න් බෙදනව නැද්ද කියලා බලමු මෙතනට 1යි මෙතනට 9යි ඉතිරි 3යි 35ට 9 ඒවා 3යි 27යි හරි ඉතිරි තියෙනවා 8ක් 84ට 7යි sorry 9යි 84ට 9යි 81යි හරි එතකොට බලන්න ඉතිරි වුණා බෙදෙන්නේ නැහැ 3ක් ඉතිරි වුණා හරි කියන්නේ මේක බෙදෙන්නේ නැහැ හරි එතකොට වගුවට අදාළ තොරතුරු ලියන්න බෙදලා බලන්න ශේෂය අහනවා ශේෂය 3යි ශේෂය අහනවනේ එතකොට 9න් බෙදෙන්නේ නැහැ මෙතන බලන්න ඉලක්කම් දර්ශකයක් 3 ඇවිල්ලා තියෙනවා එතකොට 9න් බෙදෙන්නේ නැහැ ඉලක්කම් දර්ශකේ 9 આવුත් විතරයි 9න් බෙදෙන්නේ හරි ඒ වගුවට අදාළ කොටස කරන්න ඊළඟ මාතෘකාව අපි ලියාගමු හරි ඊළඟ මාතෘකාව හරි සංඛ්‍යාවක් 9න් බෙදේ 3න් බෙදේදයි ඊළඟ මාතෘකාව සංඛ්‍යාවක් 3න් බෙදේදයි පරීක්ෂා කිරීම සංඛ්‍යාවක් 3න් බෙදේදයි පරීක්ෂා කිරීම ඊළඟ මාතෘකාව හරි එතකොට මේක ඉලක්කම් දර්ශකයේ 3 වෙනවා නම් අනිවාර්යයෙන්ම මේක 3න් බෙදෙනවා ඉලක්කම් දර්ශකයේ 3 වෙනවා නම් 3න් බෙදේ එතකොට 3 විතරක් නෙමෙයි තව සංඛ්‍යාවක් තියෙනවා ඉලක්කම් දර්ශකය 9 3 වෙනවා නම් ඒකත් 3න් බෙදෙනවා හරි මෙතන දීලා තියෙන්නේ අපි ඒක සටහන් කරගමු ලියාගන්න පූර්ණ සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය පූර්ණ සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය මේක දීලා තියෙන කතාව බලමු පූර්ණ සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය 3න් බෙදේ නම් දැන් කියන්නේ ඉලක්කම් දර්ශකය 3න් බෙදෙනවා හරි ඉලක්කම් දර්ශකය 3න් බෙදේ නම් කියලා තමයි මේක තියෙන්නේ හරි හොඳට තේරුම් ගන්න ඉලක්කම් දර්ශකය 3න් බෙදේ නම් ඒ කියන්නේ 3න් බෙදෙන සංඛ්‍යාව එන්න ඕනේ ඉලක්කම් දර්ශකයට එන්න පුළුවන් ඉලක්කමයි එක ඉලක්කමයි එක ඉලක්කමක් සහිත 3න් බෙදෙන සංඛ්‍යා ලිව්වොත් හරි එක ඉලක්කමක් සහිත 3න් බෙදෙන සංඛ්‍යා ලිව්වොත් 3 තියෙනවා 6 තියෙනවා 9 ඒ කියන්නේ ඉලක්කම් දර්ශකයේ 3 6 9 වෙනවා හරි හරි එම සංඛ්‍යාව 3න් බෙදේ එහෙනම් ලියා ගන්න 3න් බෙදේ නම් එම සංඛ්‍යාව 3න් බෙදේ
එම සංඛ්‍යාව 3න් බෙදේ. හරිනේ සටහන් කරගත්තා නේද එතකොට? ආයිත් මම නැවත කියන්න. පූර්ණ සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය 3න් බෙදේ නම් එම සංඛ්‍යාව 3න් බෙදේ. ඊට පල්ලෙහෙන් දාගන්න මේ 3න් බෙදෙන කතාවක් කියනවා. ඒක මම පොඩ්ඩක් විස්තර කරලා දෙන්න ආයතන. කරුවක් දාලා පල්ලෙහෙන් ආයි ලියා ගන්න. එනම් යම් සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය තුනකමා 6 හා 9 3කමා 6 නැත්නම් මෙතන හෝ කියලා දාගන්න හා නෙමෙයි හෝ වෙන්න එපා හෝ 9 වේ නම් හරි වේ නම් එම සංඛ්‍යාව තුනෙන් බෙදේ. එම සංඛ්‍යාව තුනෙන් බෙදේ. හරි. එතකොට ඉලක්කම් දර්ශකය තුනෙන් බෙදෙන ඉලක්කමක් ආවා. තුනෙන් බෙදෙන ඉලක්කම් කිව්වම 12 එන්න බෑ ඉලක්කම් දර්ශකයකට. හොඳේ. ඒකයි මම ආයිත් ඔය පල්ලෙහෙන් දුන්නේ. දැන් තුනෙන් බෙදෙන සංඛ්‍යාවක් කිව්වම ඉලක්කම් දර්ශකේ 12ක් නෑනේ. 12 කියලා ඉලක්කම් දර්ශකයක් නෑනේ. ඉලක්කම් දර්ශකේ තියෙන්න ඕනේ 1 ඉඳන් 9 දක්වා කියන සංඛ්‍යා. එතකොට 1 සිට 9 දක්වා කියන සංඛ්‍යාව වලින් තුනෙන් බෙදෙන සංඛ්‍යාව වෙන්නේ 3 6 9. හරි? හරි. දැන් කතා කරන්නේ ඉලක්කම් දර්ශකය. දැන් මම අවසානයේ දුන්නේ පොඩ්ඩක් අපි ලියාගමු. අවසානයේ දුන්නේ ඉලක්කම් දර්ශකය 3 6 හෝ 9 වේ නම් එම සංඛ්‍යාව 3න් බෙදේ. හරි? එහෙනම් ඊට පල්ලෙන් ලියා ගන්න 3 යන සංඛ්‍යාව පුත් වෙන දුන්නේ නැහැ. හරි ලියා ගන්න 3 යන සංඛ්‍යාව හරි නතර කරේ ඉලක්කම් දර්ශකය 3 6 හෝ 9 වේ නම් එම සංඛ්‍යාව 3න් බෙදේ කියන කොටසින් තමයි නතර කරේ. ඊට පස්සේ ඊට පල්ලෙයන් ලියා ගන්න 3 යන සංඛ්‍යාව දී ඇති සංඛ්‍යාවේ සාධකයක් වේ. 3 යන සංඛ්‍යාව දී ඇති සංඛ්‍යාවේ සාධකයක් වේ. හරි දැන් තමයි අපි උදාහරණ ලියන්නේ. හරි. ඒතර දී ඇති සංඛ්‍යාවේ සාධකයක්. සාධකයක් කියන්නේ බෙදන්න පුළුවන් අපිට. එහෙනම් මෙන්න මේ සංඛ්‍යාව ගමු. 102 යන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය ලබා ගනිමු. කියලා ලියන්න. පළවෙනි උදාහරණයත් 102 යන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය ලබා ගනිමු. හරි. now උදාහරණයක් අරගෙන කතා කරමු. එහෙනම් 102 ඉලක්කම් දර්ශකය ගත්තොත් පළවෙනි උදාහරණේ ඊළඟ පේළිය 102 ඉලක්කම් දර්ශකය ගන්න මෙන්න මෙහෙම බිඳුව ලිව්වත් කවන්නේ නැතත් කවන්නේ. එහෙනම් ඉලක්කම් දර්ශකය 3යි. හරි. ඉලක්කම් දර්ශකය 3යි. අපි බෙදලත් බලමු. හරි. 102 කියන සංඛ්‍යාව බෙදලා බලමු. බෝඩ් එකේ. හරි. එහෙනම් ඊට පල්ලෙයන් බෙදලා ලියා ගන්න. 102 ඉලක්කම් දර්ශකේ 3 වුණා කියලා අපි දන්නේ නැහැ මේක තාම බෙදෙනවද කියලා. බෙදලා බලන්න ඕනේ. බෙදලා බලමු ඉතින්. හරි. දීර්ඝ බෙදීම දාලා බෙදන්න. 3ෙන් බෙදුනහම 10ට 1ට නෑ. ඊට පස්සේ 10ට බලන්න. 10ට 3ේම 3යි.
3 3 9යි. ඉතිරි 1යි. එහා පැත්තේ ඉලක්කම ගත්තාම 12යි 12ට 4යි. හරි. එහෙනම් උත්තරය හරි නේද? එහෙනම් අපේ වැඩේ හරි. තව එකක් ගමු. දෙවෙනි උදාහරණය. එතනින් අපි ලියමු 4යි. තාම නෑ හොඳේ ලියලා ඉවර නෑ. 14යි. හරි මේ සංඛ්‍යාව බලමු. මේ සංඛ්‍යාව ගත්තොත් 2484 යන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය ලබා ගනිමු. ඉලක්කම් දර්ශකය ගමු. මම ඉලක්කම් දර්ශකය මුලින් ගන්න යනවා 2484. හරි. දැන් ඉලක්කම් දර්ශකය ගන්න පියවරට අපි දාගමු. ඉලක්කම් දර්ශකය ගන්නෙ. එතකොට තියෙන ඉලක්කම් ටික එකතු කරන්න. 2 එකතු කිරීම, 4 එකතු කිරීම, 8 එකතු කිරීම, 4. හරි එකම සංඛ්‍යාව දිනන එකතු කරන්න වෙනවා. මෙතන මේ ටික එකතු කරාම එන ඔක්කොම 8යි 2යි 10යි 10යි 8යි 18යි. හරි 18ක් එනවා. හරිනේ. එකතුව 18ක් එනවා මෙතන. 18යි කියන එක ආයි 18 1 සහ 8 එකතු කරන්න උත්තරේ එනවා 9ක්. හරි. ඔන්න දැන් ආවා 3ෙන් බෙදෙන සංඛ්‍යාවක් ආවා අපිට. මේ ඇවිල්ලා තියෙන්නේ 3ෙන් බෙදෙන සංඛ්‍යාව. හරි. 3ෙන් බෙදෙන සංඛ්‍යාවක් එන්න ඕන කියලා කිව්වේ. ඉලක්කම් දර්ශකයේ 3ෙන් බෙදෙන සංඛ්‍යාවක් එන්න ඕන. ඒතර ඉලක්කම් දර්ශකය වෙන්නත් ඕනේ. ඒ කියන්නේ 12 15 වගේ වෙන්න බෑ. හරි. 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 එතකොට මෙතන අපි බලමු මේක බෙදෙනවද කියලා. හරි. එහෙනම් දීර්ඝ බෙදීම දාන්න. ඉලක්කම් දර්ශකයේ හෙව්වා. ඊට පස්සේ අපි දීර්ඝ බෙදීම යටතේ කතා කරමු. හරි. මෙතන මම ලියන්නම් 2484 මම බෙදනවා. හරි. බෙදන්න 3ෙන් බෙදන්නේ. එතකොට මේක 9ෙන් බෙදනවා කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. 9ෙන් බෙදනවා කියලා දන්නවනේ. 9 ගැන කතා කරන්නේ මෙතන. එහෙනම් 8යි. හරිනේ. 24ට 8යි 24යි. ඉතිරි නැහැ මෙතනම. ඊට පස්සේ ඊළඟ ඉලක්කම ගත්තාම 8 8ට 2යි 6යි ඉතිරිත් 2යි 24යි. ආයි ඉලක්කම් නැහැනේ. 24යි 24ට මම ඊට පල්ලෙහා ලියන්න විදියක් නැහැනේ. හරි. 24ට 8යි. හරි. ඉලක්කම් දර්ශකය 9 වුණත් මොකද වෙන්නේ? 9 වුණත් 3ෙන් බෙදෙනවා. හරි. එහෙනම් එකක් සටහන් කරගන්න. ඉලක්කම් දර්ශකය 9 වුණත් 9 වුණත් 3ෙන් බෙදෙනවා. හරි. අපි තව උදාහරණයක් ලියමු. ඒකේ මම ඉලක්කම් දර්ශකය 6 එන්න ගන්නවා. උදාහරණයක්. 6 එන්න ගමු. 6 එන්න සංඛ්‍යාවක් හදාගමු. හදාගන්නවා නම් එතකොට මෙහෙම පොඩ්ඩක් කල්පනා කරලා හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා නේ. හදාගන්නේ නැහැ. ඔයගලන්ට ඉතින් තියෙන සංඛ්‍යාවක් බෙදලා ගන්න තියෙන්නේ. හරි. උදාහරණය 3 වෙනි උදාහරණය. හරි. 3 වෙනි උදාහරණය යටතේ මම ඉලක්කම ලියන්නම්. ඉලක්කම් 4කින්ම ගන්න. 9යි. ටික ලොකු එකක් ගන්න. මෙතන එකතුව 17යි. එතකොට 17යි. මම බිංදුවකුත් දාන්න. හරි. බලමු. හරි. ওই සංඛ්‍යාව ගන්න බලමු පොඩ්ඩක් ඉන්න. හරි. ওই සංඛ්‍යාව ගමු. හරි. එහෙනම් 8907 ඉලක්කම් දර්ශකය ලබා ගනිමු කියලා ලියන්න. 8907 යන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය ලබා ගනිමු. 8000 මම ඉලක්කම ගියාම ආයි දාන්න. 8907 තුන්වෙනි උදාහරණය යටතේ 8907 යන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය ලබා ගනිමු. එහෙනම් ඉලක්කම් දර්ශකය මම ලියන්න. 8යි 9යි බිංදුව ලිව්වත් කමන්නේ බිංදුව නැතුව ලියන්න වැඩක් නැහැ. මෙතනින් එනවා 24ක්. 24යි කියන්නේ 2යි 4යි එකතු කරාම නැවතත් එනවා 6ක්. හරි. එහෙනම් ඉලක්කම් දර්ශකය ලියා ගන්න 6යි කියලා. හරි. අපි බලමු මේක බෙදෙනවද කියලා. හරි.
8907 බෙදන්න. මේ දීර්ඝ බෙදීමත් ඔයගොල්ලෝ බෙදන්න ඕනේ. 3ෙන් බෙදන්න යන්නේ. හරි. මෙතනට 2යි 6යි ඉතිරි 2යි 29ට 9යි 27යි ඉතිරි 2යි 20ට 6යි 18යි 6 වරක් 3 18යි ඉතිරි 2යි ආයෙත් 27 කියන සංඛ්‍යාව දෙන්නේ 27ට එනවනේ. එතකොට හරි නේද වැඩේ? 9යි එහෙනම් මේක ඉතිරි නැතුව බෙදෙනවා. පූර්ණ සංඛ්‍යාව ඉතිරි නැතුව බෙදෙනවා කියන්නේ හරි. එහෙනම් ඉලක්කම් දර්ශකය 3ෙන් බෙදෙන ඉලක්කම් දර්ශකයක් ආවොත් 3ෙන් බෙදෙන ඉලක්කම් දර්ශකයක් හොඳට මතක තියාගන්න. 3ෙන් බෙදෙන සංඛ්‍යාවක් නෙමෙයි එන්න ඕනේ. 3ෙන් බෙදෙන ඉලක්කම් දර්ශකයක් ආවොත් ඒක 3ෙන් බෙදෙනවා. එහෙනම් 3 කියන සංඛ්‍යාව ඒකේ සාධකයක්. හරි. එහෙනම් මේකත් උදාහරණේ සටහන් කරගන්න. හරි. හරි. ඊළඟ මාතෘකාව ලියා ගන්න. සංඛ්‍යාවක් 6න් බෙදේදයි පරීක්ෂා කිරීම. සංඛ්‍යාවක් 6න් බෙදේදයි පරීක්ෂා කිරීම. සංඛ්‍යාවක් 6න් බෙදේදයි පරීක්ෂා කිරීම. මේ අභ්‍යාසයේ මේ පාඩම සරලයි ඉවර වෙනවා. එතකොට මේකේ අභ්‍යාස ටික ඔයගලන්ට එකපාර කරන්න පුළුවන්. මේකේ දෙවෙනි කොටස ටිකක් වෙලා යන පාඩම. හරි දෙවෙනි කොටස. හරි. මේකේ ගුණාකාර තියෙන්නේ. එතකොට ඒක ටිකක් සංකීර්ණයි. හරි. හරි. දැන් ඉලක්කම් අපි යන්නේ 6න් බෙදෙන එකක් පරීක්ෂා කරන්න. දැන් කොච්චර ලේසිද බලන්නකො. 3ෙන් බෙදෙන ඒවා හොයාගත්තා. 9ෙන් බෙදෙන ඒවා හොයාගත්තා. ඕක බෙදන්නේ නැතුව අපිට අත් ගාලා හොයාගන්න පුළුවන්. දැන් 9ෙන් බෙදෙන සංඛ්‍යාවක් හදන්න කිව්වොත් හරි මම මෙහෙම ඉලක්කමක් ලියනවා. හරි. මෙතන ඔන්න හරි. මෙහෙම හිස් තැනකුත් දාලා මම ලියනවා ඉලක්කම. ඔන්න හිස් තැනක්. මෙතන හිස් තැනක් කියලා හිතමුකෝ. හිස් තැනක්. හරි 6. දැන් මේ හිස් තැනට එන්න ඕන අගය මොකක්ද කියලා ඇහුවොත් කියන්න පුළුවන් හැකියාව තියෙනවා. දැනටම බලන්නකො ඉලක්කම් දර්ශකය කීයද කියලා. අපි බලමු ඉලක්කම් දර්ශකය 5යි 6යි. දැනටම තියෙනවා මෙතන 14යි 19ක් තියෙනවා. 19යි කියන්නේ 1යි 9යි. 1යි 9යි එන්නේ කීයද? 1යි 9යි 10යි. ආයිත් වෙනවා. හරි තේරෙනවනේ? 1යි 9යි 10යි. 10යි කියන්නේ ආයිත් 10ට බිඳුවක් එකතු කරාම ආයිත් 1යි. එහෙනම් දැනට තියෙන්නේ 1යි. මෙතනට කීයක් දාන්න ඕනේද කියලා ඔයගොල්ලෝ හිතන්න ඕනේ. හරි. මෙතනට මොන සංඛ්‍යාවක් දැම්මහමද හැදෙන්නේ? දැන් මෙහෙම හිතන්නකො පළවෙනි තැනින්ම අපි හදාගමු. මේකට එන්නේ නැතුව මේ ඉලක්කම් දර්ශකයේ හෙට බලන්න ඕනේ නැහැ. මෙතන 19 නේ තියෙන්නේ. 19 කියන්නේ එකතු කරාම එන්නේ 1 හරියන්නේ නැහැ. මෙතනට මට ආවොත් 19 නැත්තම් දැන් මට සංඛ්‍යාවක් දාන්න වෙනවනේ. දාපු ගමන් මේ ඉලක්කම් දර්ශකය වැඩි වෙනවා. හරි. මම මෙතනට තව දෙකක් දානවා. දෙකක් දාපු ගමන් 21යි. 21 ඉලක්කම් දර්ශකය කියන්නේ දෙක එකතු කිරීම 1 ඉලක්කම් දර්ශකය 3යි. එහෙනම් මෙතනට දාන සංඛ්‍යාව 2 දාගන්න පුළුවන්. 2 දැම්මොත් මේ සංඛ්‍යාව බෙදෙනවා. තව පුළුවන් ඒවා තියෙනවා. දැන් මෙතනට ආවේ කීයද? ওই ටික එකතු කරාම 19 නේ තිබුණේ. 19. 19යි තව හදන්න පුළුවන් ඕනනම් මට 19. මෙතනට 19 ආවේ. එතකොට 21 හදන්න පුළුවන්. තව 24. 24 හදන්න මෙතනට දාන්න ඕනේ 5ක්. මෙතනට 5ක් දානවා. එහෙනම් මෙතනට 5ක් දානවා. මෙතනට 5ක් දාපු ගමන් මේකේ ඉලක්කම 24 දක්වා යනවා. 24 කියන්නේ 2යි 4යි එකතු කරාම මෙතන උත්තරේ 6යි. ඉලක්කම් දර්ශකය 6 වුණ ගමන් ඔන්න උත්තරය අපි ගත්ත සංඛ්‍යාව 3ෙන් බෙදෙනවා. හරි. එතකොට මේ හිස් තැනට දාන ඉලක්කම ඔයගොල්ලන් අහන්න පුළුවන්. මේ හිස් තැනට සුදුසු ඉලක්කමක් ගන්න කියලා. තව එකක් බලමු. හරි. එතන මෙතන දැන් ඔන්න එකතු ඔන්න 19 තියෙන්නේ. එකතු 19 මම මෙතන හිස් තැන පුරවන්න යන්නේ. හරි. මෙන්න මෙතන හිස් තැන තියෙන්නේ. මේ හිස් තැන පුරවන්න යන්නේ. එතකොට මේ ඉලක්කම නැහැ. බලමු මේකේ. දැන් 23 21 හැදුවා. 24 හැදුවා. ඊළඟට මට හදන්න පුළුවන් ඉලක්කම් දර්ශකය 9 එන්න. ඉලක්කම් දර්ශකය 9 එන්න නම් 27 හදන්න නම් මෙතනට කීයක් දාන්න ඕනේද? 27 හදන්න
මේක 27 කරන්න මම එකතු කරනවා 8ක්. මෙතනටත් මම 8ක් දානවා. 8ක් දාපු ගමන් මේ පැත්තට 8ක් එකතු වෙනවා 28. ඒ කියන්නේ මේ පැත්තටත් 8ක් දානවා. 8ක් දාපු ගමන් මේ පැත්ත 27යි. 27යි කියන්නේ ආයි දෙක එකතු කිරීම 7. හරි. 9යි ඉලක්කම් දර්ශකේ 9 වුණා. එහෙනම් අපේ වැඩේ හරි. මේ හිස්තැන්ට දාන්න පුළුවන් ඉලක්කම් කීයක් තියෙනවද? 3ෙන් බෙදෙන සංඛ්‍යාවක් හදන්න කිව්වොත් හරි 3ෙන් බෙදෙන සංඛ්‍යාවක් හැදෙනකම් මේක මේ ඉලක්කම් දාන්න කිව්වොත් අපි මුලින් දැම්මා 2. දෙකේ ඉලක්කම දාන්න පුළුවන්. දෙවෙනියට දැම්මා මම 20 කීයද කරගත්තේ 20 ඔව් 5 24 කරගත්තේ 5 දැම්මා. ඊළඟට දැම්මා 8. මෙන්න මේ සංඛ්‍යාවේ හිස්තැන්ට දැම්මොත් ඉලක්කම් දර්ශකය මෙයා දැම්මොත් දෙකේ ඉලක්කම දැම්මොත් ඉලක්කම් දර්ශකය 3 වෙනවා. ඒ කියන්නේ 3ෙන් බෙදෙනවා. පහේ ඉලක්කම දැම්මොත් ඉලක්කම් දර්ශකය කියන මම සංඛ්‍යා ටික ලියන්නම් ආයි. හරි. දෙකේ ඉලක්කම දාලා මම සංඛ්‍යාව ලිව්වොත් 8526 මේකත් 3ෙන් බෙදෙනවා. 8556 මේකත් 3ෙන් බෙදෙනවා. හරි. පැහැදිලි වෙනවා ඇති කියලා හිතනවා. 8586 මේ සංඛ්‍යා තුනම 3ෙන් බෙදෙනවා. හරි. ඔය හිස්තැන්ට ගැලපෙන සංඛ්‍යා දැම්මෙම. හිස්තැන්ට මේ පේනවනේ දාලා තියෙන සංඛ්‍යාව. හිස්තැන්ට ඔය සංඛ්‍යා දැම්මම 3ෙන් බෙදෙන සංඛ්‍යා හදාගන්න පුළුවන්. එතකොට ඉලක්කම් දර්ශකයේ බලන්න ඉලක්කම් දර්ශකයේ 3 9 6 කරගත්තොත් එයා 3ෙන් බෙදෙන සංඛ්‍යාවක් කරගන්න පුළුවන්. හරි. දැන් මාතෘකාව ලියාගත්තනේ අපි. මාතෘකාව ලියාගන්න සංඛ්‍යාවක් 6ෙන් බෙදේදයි පරීක්ෂා කිරීම. ඒක අපිට ලියාගන්න. සංඛ්‍යාවක් දෙකෙන් හා තුනෙන් බෙදේ නම් සංඛ්‍යාවක් දෙකෙන් හා තුනෙන් බෙදේ නම් සංඛ්‍යාවක් දෙකෙන් හා තුනෙන් බෙදේ නම් එම සංඛ්‍යාව හයෙන් බෙදේ. දෙකෙන් බෙදෙන්නත් ඕනි තුනෙන් බෙදෙන්නත් ඕනි. දෙකෙන් බෙදෙන ඒවා හඳුනාගත්තා දැන්. තුනෙන් බෙදෙන ඒවා හඳුනාගත්තා. දෙකෙනුයි තුනෙනුයි බෙදෙනවා නම් හයෙන් බෙදෙනවා. දෙකෙන් බෙදෙන්න නම් අනිවාර්යයෙන්ම එක ස්ථානයේ ඉලක්කම මම මෙතන හිස්තැන් ටිකක් දාගත්තොත් මෙතන හිස්තැනක් හරි වෙනම ගන්නවා. මම බලන්න. මේකත් එක්ක කතා කරමු. හරි. අපි මේකෙන් කතා කරමු. හරි. මම පෙන්නන්නම්. හරි. මේ කොටසත් එක්ක කතා කරමු. sorry. හරි මේ කොටසත් එක්ක කතා කරමු. දැන් දෙකෙන් බෙදෙන ඒවා හඳුනා ගන්න එපා මුලින්ම. හරි. දෙකෙන් බෙදෙන්නේ මොනවද කියලා හඳුනා ගන්න. හරි. එතන දෙකෙන් බෙදෙන සංඛ්‍යා තියෙනවා. හරි. මෙන්න මේකක්වත් මම මේ රතු පාටින් දානවා දෙකෙන් බෙදෙන්නේ නැති ඒවා. අත් ගාලා බලලා දෙකෙන් බෙදෙන්නේ නැති ඒවා දාන්න. ඒකට හේතුවක් තියෙනවානේ දෙකෙන් බෙදෙන්නේ නැහැ කියන්නේ. මෙයාව දෙකෙන් බෙදෙන්නේ නැහැ. හරි. මේ සංඛ්‍යාව දෙකෙන් බෙදෙන්නේ නැහැ. හේතුවක් තියෙනවානේ. මේ සංඛ්‍යා ටික ඔය වගුවේ තියෙන සංඛ්‍යා ටික. හරි. මෙයාව දෙකෙන් බෙදෙනවා. අගට 2 තියෙනවා. අගට 6 තියෙනවා. අගට 2 තියෙනවා දෙකෙන් බෙදෙනවා. මෙතන අගට 6 තියෙනවා දෙකෙන් බෙදෙනවා. හරි. ඉතුරු ඔක්කොම දෙකෙන් බෙදෙනවා. මෙයා දෙකෙන් බෙදෙන්නේ නැහැ. අගට 5 තියෙන්නේ. එක ස්ථානයේ අග කියන ඉලක්කම එක ස්ථානයේ ඉලක්කම 5. දෙකෙන් බෙදෙන්නේ නැහැ. හරි. එතකොට මේකේ දෙකෙන් බෙදෙන්නේ නැහැ මේ සංඛ්‍යාව. තුනෙන් බෙදෙනවද කියලා බලන්න ඕනේ. හරි. මේක තුනෙන් බෙදෙනවද කියලා බැලුවොත් මම ඉස්සරහින් ලියන්න. හරි. තුනෙන් බෙදෙනවද කියලා බලන්න.
දැන් අරක දෙකෙන් බෙදෙන්නේ නැහැ නේ වැඩකුත් නැහැ කි ඉලක්කම් දර්ශකය අරක. නම් ඉලක්කම් දර්ශකය ගන්නම් මේක. ඉලක්කම් දර්ශකයක් ගත්තොත් 9 එකතු කිරීම 5. හරි. 9 එකතු කිරීම 5 නෙන්නේ. හරි බලමු එතකොට 9 එකතු කිරීම යොදින්නේ. 9යි 5යි එකතු කරාම 14ක් ඉන්නේ. 14 එක එකතුනහම 5 ඉන්නේ. හරි. දකින්න. එකතු කිරීමක් බලන්න. දැන් මේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් ගත්තා බලමු මේක හරියයිද කියලා මෙතන. පොඩ්ඩක් ඉන්න හදනකම්. බලමු මම බෝඩ් එකට යන්න. හරි. බෝඩ් එක හදන්න. හරි. දෙකෙන් බෙදෙන මේ මම ගත්ත ඉලක්කම 259. 259 ඔව් නෑ 259 නෙවෙයි. 252 සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවනේ. 252 දෙකෙන් බෙදෙනවා මෙයාගේ ඉලක්කම දෙක නිසා. මේක ඉලක්කම් දර්ශකය ගත්තොත් 2 එකතු කිරීම 5 එකතු කිරීම 2. මේක ඉලක්කම් දර්ශකය 9යි. එහෙනම් මේක 9 නිසා දෙකෙනුත් බෙදෙනවා. මෙතනින් හොයාගත්තා දෙකෙන් බෙදෙනවා කියලා මෙතනින් හොයාගත්තා 3ෙන් බෙදෙනවා කියලා. එහෙනම් මේ සංඛ්‍යාව 6ෙන් බෙදේ. හරි. 2ෙන් හා 3ෙන් බෙදේ නම් 6ෙන් බෙදේ. හරි නේද? 6ෙන් බෙදේ. අපි බලමු මේක බෙදනවද කියලා. 252 නම් පැත්තක ලියලා දීර්ඝ බෙදීම දාලා ලියමු. හරි. 252 දීර්ඝ බෙදීම යටතේ sorry 6ෙන් බෙදමු. මෙතන 22ට නෑ 25ට 4යි 24යි ඉතිරි 1යි 12ට 2යි 12යි බිඳුවයි. හරිනේ? මේක 6ෙන් බෙදුවා. ඒ කියන්නේ දෙකෙනුත් බෙදෙනවා නම් 3ෙනුත් බෙදෙනවා නම් 6ෙන් බෙදේ. හරි. එහෙනම් උදාහරණයකට වෙන උදාහරණයක් මම කතා කරන්න. ඔන්න මම දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් හදනවා. හරි. දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් හදුවොත් අගට මම දාන්න ඕනේ බිඳුව දාන්න ඕනේ නැත්තම් 2 එන්න ඕනේ. අගට කියන්නේ එක ස්ථානෙට. 4 6 8. හරිද? 6යි 8යි. මේ ඉලක්කම් එකක් අරන් ලියමුකෝ. මම මේ ඉලක්කම් වලින් ගන්නවා 4 අරන් ලියන්නම්. 4 අරන් මෙතනට හිස්තැන් දෙකක් දාගන්න හදනවා. මම ඉලක්කම් තුනක සංඛ්‍යාව. දැන් මෙතනට ඉලක්කම් දර්ශක මම ගන්නවා මෙතන 4යි. 4යි මම මෙතනට ලියනවා 7 දැන්ට 11යි. හරි. 11යි මම තව ඉලක්කමක් ලියනවා මෙතනට 1. හරි. මෙතනට 1. දැන් බලමු 174. දැන් මේ ඉලක්කම දිහා බලපු ගමන් කියන්න පුළුවන් මෙයාව දෙකෙන් බෙදෙනවා. හරි. මේක ඉලක්කම දිහා බලපු ගමන් කියත හැකි දෙකෙන් බෙදේ. දැන් හොයන්න යන්නේ 3ෙන් බෙදෙනවද කියලා. 3ෙන් බෙදේද කියලා හොයන්න යන්නේ. එහෙනම් කරන්න තියෙන්නේ ඉලක්කම් ටික එකතු කරමු. එකතු කරාම 12යි. ආයෙත් එකතු කරමු 3යි. හරි. 3ෙන් බෙදේ. හරි. මෙයත් හරිනම් මෙයත් හරිනම් අපිට ලියන්න පුළුවන් 6ෙන් බෙදේ කියලා. හරි. 6ෙන් බෙදේ කියලා ලියන්න පුළුවන්. හරි. දෙකෙන් බෙදෙනවා බෙදුවේ නැහැ මොනවාක්වත්. ඉලක්කම් දර්ශකය හෙව්වා 3ෙන් බෙදේ. එහෙනම් 6ෙන් බෙදේ. හරි. හරි. පළවෙනි උදාහරණය ලියා ගමු. 174 යන සංඛ්‍යාව යන 174 යන සංඛ්‍යාව 174 යන සංඛ්‍යාව 6ෙන් බෙදේදයි පරීක්ෂා කරමු. 6ෙන් බෙදේදයි පරීක්ෂා කරමු. හරි. ඒක යටද ලියා ගමු. 6ෙන් බෙදේදයි පරීක්ෂා කරමු. එතකොට
තරුවදා ලියා ගන්න 174 යන සංඛ්‍යාවේ 174 යන සංඛ්‍යාවේ එක ස්ථානයේ පිහිටි ඉලක්කම 174 යන සංඛ්‍යාවේ එක ස්ථානයේ පිහිටි ඉලක්කම 74 යන සංඛ්‍යාවේ එක ස්ථානයේ පිහිටි ඉලක්කම මේක එක ස්ථානය දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් නිසා එක ස්ථානයේ පිහිටි ඉලක්කම දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් නිසා එකසිය 74 දෙකින් බෙදේ 174 දෙකින් බෙදේ හරි ඊළඟ ලියා ගන්න 174 යන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය ලබා ගනිමු ඉලක්කම් දර්ශකය ගමු 174 යන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය කියලා කියන්නේ එහෙම ලියමු ගමු 174 යන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය කියලා ලියලා ඊට පල්ලෙන් ලියමු 1 එකතු කිරීම 7 එකතු කිරීම 4 සමානයි 12යි ඊට පල්ලෙන් ආයි 1 එකතු කිරීම 2 සමානයි 3යි එහෙනම් ඉලක්කම් දර්ශකය සමානයි 3යි හරි ඉලක්කම් දර්ශකය සමානයි 3යි 174 යන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය කියලා ලිව්වා 174 යන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය කියලා ලිව්වා 1 එකතු කිරීම 7 එකතු කිරීම 4 සමානයි 12යි ඊපස්සේ 12 එකතු 12 කියන්නේ 1 එකතු කිරීම 2 සමානයි 3යි එහෙනම් ඉලක්කම් දර්ශකය 3යි දැන් මට කියන්න පුළුවන් මේ සංඛ්‍යාව 3ෙන් බෙදෙනවා කියලා. මෙයාව 3ෙන් බෙදෙනවා කියලා කියන්න පුළුවන්. මේ ඉලක්කම 3ෙන් බෙදෙනවා කියලා කියන්න පුළුවන්. එහෙනම් දෙකිනුත් බෙදෙනවා 3ෙනුත් බෙදෙනවා. දෙකිනුත් බෙදෙනවා 3ෙනුත් බෙදෙනවා. මේක ලියාගන්න අපි ලියමු. මේක ලියාගන්න. 174 යන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය 1 7 4 එකතු කරා 12යි. 1 2 එකතු කරා 3යි. ඉලක්කම් දර්ශකය 3යි. හරි පල්ලෙහාට ලියා ගන්න 174 3ෙන් බෙදේ ඊට පල්ලෙහාට ලියා ගන්න 174 3ෙන් බෙදේ 174 3ෙන් බෙදේ 174 3ෙන් බෙදේ මෙහෙම ලියලා ආයි තරුවක් දාලා ලියන්න පල්ලෙහාට වෙනම රූල් එක එකසිය 74 යන සංඛ්‍යාව 174 යන සංඛ්‍යාව දෙකෙන් හා තුනෙන් 174 යන සංඛ්‍යාව දෙකෙන් හා තුනෙන් බෙදෙන නිසා දෙකෙන් හා තුනෙන් බෙදෙන නිසා දෙකෙන් හා තුනෙන් බෙදෙන නිසා එම 174 සමාවක් 6න් බෙදේ 6න් බෙදේ හරි 6 හොඳේ නේ 6 74 ක්‍රමාවක් 6න් බෙදේ හරි දෙකෙන් බෙදුවද කියලා බැලුවා තුනෙන් බෙදුවද කියලා බැලුවා
එහෙනම් දෙකෙන්ම බෙදනවා නම් 6න් බෙදේ. තව උදාහරණයක් ගමු. තව උදාහරණයක් ගත්තොත් මේක ලියන්නකො ඔක ලියාගන්න. හරි. සටහන් කරගත්තානේ. ඊළඟ උදාහරණය ගමු. බලමු තව සංඛ්‍යාවක් අරගෙන. ගන්නම් 3700 ලියන්න එපා ඔයගොල්ලෝ. බිඳුවයි හරි 3750 3750 යන සංඛ්‍යාව 3750 යන සංඛ්‍යාව යන සංඛ්‍යාව හයෙන් බෙදේදයි පරීක්ෂා කරමු. 3750 නේ. ඔව් 3750. බලමු. බලපු ගමන් කියන්න පුළුවන් දෙකෙන් බෙදෙනවා කියලා. ඒකට හේතුව මම දුන්නේ 3750 නේ. ඔව් 3750. බලපු ගමන් කියන්න පුළුවන් දෙකෙන් බෙදෙනවා කියලා. හේතුව මේ අග ඉලක්කම අර මම කිව්ව ඉලක්කම හරි බිඳුව 2 4 6 8 නිසා ඒ සංඛ්‍යාව වලින් එකක් නිසා දෙකෙන් බෙදෙනවා. හරි. එහෙනම් ලියා ගන්න. ඊට බලලෙන් හරි. එතකොට රක්කව ගත්තාම 3750 හරි. ඒක ලියා ගන්න ඊළඟට මෙය දෙකෙන් බෙදේ. දෙකෙන් බෙදේ. ආයි බලන්න දෙයක් නැහැ මේ. අගට අර අපි කියවපු මුලින්ම කතා කරපු ඉලක්කම් වලින් එක්කෙනෙක් ඉන්නේ එහෙනම් දෙකෙන් බෙදේ. මෙය දෙකෙන් බෙදේ. ඊට පස්සේ ඉලක්කම් දර්ශකය කියලා ලියලා 3 7 5 බිංදුව අවශ්‍ය නැහැ. 3 7 5 එකතු කරාම 15යි. 15යි කියන්නේ එක එකතු කිරීම 5 6යි. ඉලක්කම් දර්ශකය 6යි. එහෙනම් 3න් බෙදේ. 3න් බෙදේ. හරි. ඉලක්කම් දර්ශකය 6ක් ආවා 3න් බෙදේ. දෙකෙන් බෙදේ ඉලක්කම් දර්ශකය 3 7 5 එකතු කරා 15යි 15 කියන්නේ 1යි 5යි 6යි. එහෙනම් 3න් බෙදේ. එහෙනම් 3න් බෙදේ. ඊළඟට ලියා ගන්න එම නිසා තුන්දා 750 එම නිසා 3750 6න් බෙදේ. 3750 6න් බෙදේ. 6න් බෙදෙන්න අර අවශ්‍යතා දෙකම තියෙන්න ඕනේ.
තුනෙනුත් බෙදෙන්න ඕනේ. හරි? දෙකෙනුත් බෙදෙන්න ඕනේ. තුනෙනුයි දෙකෙනුයි දෙන්නගෙම බෙදුනොත් විතරයි 6න් බෙදෙන්නේ. නැත්තම් බෙදෙන්නේ නැහැ. තුනෙන් බෙදෙන සංඛ්‍යා විතරක් හරියන්නේත් නැහැ. දෙකෙන් බෙදෙන සංඛ්‍යා හරියන්නේත් නැහැ. විතරක් හරියන්නේ නැහැ. මම කියපු ඉලක්කම් දෙකෙන්ම බෙදෙන්න ඕන. හරි? ඒතර අපි මේක පරීක්ෂා කරලා බලමු. මේක බලන්න දෙයක්වත් නැහැ. බෙදලා ඔන්නම් ලියන්නම් මම. පල්ලෙයා ලියන්න. ඒකත් අපි ලියාගෙන ඉමුකෝ. හරි. තුනෙන් බෙදනවා මේක බලමු. එකපාරක් බලමු. 3750. මම කෝඩ් එකේ බෙදන්න. දීර්ඝ බෙදීම දාලා ඔයගොල්ලෝ බෙදන්න. දීර්ඝ බෙදීම දාලා බෙදන්නකෝ. මම කරනකම් බෙදන්න. තුන්දාස් 750 දීර්ඝ බෙදීම දාලා බෙදන්න ඕන ගනි. 3750යි. හරි. නම් ඉර ගැහුවා 6න් බෙදන්න යන්නේ. 6න් බෙදනවා මෙතන 6යි 36යි ඉතිරි 1යි 15ට 2යි 12යි ඉතිරි 3යි ඊට 30 30ට 5යි 30ට 5යි මෙතන 30යි හරි 6න් බෙදුවනේ හරි මේකයි නා 6න් බෙදෙනවා ගැටලුවක් නැහැ හරි 6න් බෙදෙනවා හරි හරි ඊළඟට එතකොට මේකේ තියෙන සටහන් බැලුවොත් ඔයගොල්ලෝ ඒ ටික කරන්න ඕනේ බලන්න මේවා එතකොට ඉස්සෙල්ලම බලන්න දෙකෙන් බෙදනවද කියලා දෙකෙන් බෙදනවද කියලා මුලින් බලන්න ඕනේ ඒක බලන්න ඊට පස්සේ තමයි තුනෙන් බෙදනවද කියලා බලන්න දෙකෙන් බෙදෙන්නේ නැත්නම් වැඩක් නැහැ එතකොට මම මෙන්න මෙයාව මේ පොතේ තියෙන ගණන් වලින් අර අයින් කළා දැන් මේකයි අර සමහර සංඛ්‍යා හරි එතකොට මේ 95 කියන දැන් මෙතන සංඛ්‍යා ගත්තොත් මේක දෙකෙන් බෙදෙන්නේ නැහැ ආයි මේක 6න් බෙදෙන්නෙත් නැහැ එතකොට මේක 6න් බෙදෙන්නේ නැහැ අර උඩ වගුවල බලමු නිකන් උඩ වගුවල ඉලක්කමක් ගත්තොත් හරි මෙන්න මේවා බෙදෙනව නැද්ද කියලා තුනෙන් බෙදෙන්න කලින් මේක තුනෙන් බෙදෙන්නේ නැහැ හරි මම රතු පාටින් දාන්න තුනෙන් බෙදෙන්නේ නැහැ මේවා තුනෙන් බෙදෙන්නේ නැත්නම් අයින් කළා දාතයි 6න් බෙදෙන්නේ නැහැ මේක තුනෙන් බෙදෙන්නේ නැහැ මෙයාව තුනෙන් බෙදෙන්නේ නැහැ ඒතකොට ඒවා කොහොමත් 6න් බෙදන්න බෑ ඊට පස්සේ ඉලක්කම් දර්ශකය බලන්න මේක ඉලක්කම් දර්ශකය 7යි මේක තුනෙන් බෙදෙන්නෙත් නැහැ හරි මේ දෙකෙන් බෙදෙන්නේ නැතිව තමයි රතු පාට තියෙන්නේ ඒතර මේ තියෙන්නේ දම් පාටින් දාන්නේ තුනෙන් බෙදෙන්නේ නැතිව මේක ඉලක්කම් දර්ශකය 6යි හරි මේක හරි නිසා මේක මම දානවා නිල් පාටි මේ නිල් පාටින් දාලා තියෙන්නේ තුනෙනුයි 6නුයි බෙදෙනවා මේක තුනෙන් බෙදෙන්නේ නැහැ හේතුව ඉලක්කම් දර්ශකය 1යි තුනෙන් බෙදෙන්නේ නැහැ ඒ නිසා 6න් බෙදෙන්නෙත් නැහැ මේක ඉලක්කම් දර්ශකය 3යි මේක තුනෙන් හරි එතකොට මෙයා 210 ඉලක්කම් දර්ශකය ගත්තොත් 3යිනේ දෙකෙනුත් බෙදෙනවා තුනෙනුත් බෙදෙනවා ඒ කියන්නේ 6නුත් බෙදත හැකි මෙයා හරි මේක ඉලක්කම් දර්ශකය ගමු එන්න මේ සංඛ්‍යාව ඉලක්කම් දර්ශකය ගත්තොත් මම ඔන්න එයාගේ ඉලක්කම් දර්ශකය පොඩ්ඩක් ලියලා පෙන්නන්න එහෙනම් මෙතන 3 එකතු කිරීම 7 එකතු කිරීම 2 සමානයි 12යි. ඉලක්කම් දර්ශකය 1 එකතු කිරීම 2 සමානයි 3යි. ගැටලුවක් නැහැ. හරි. එහෙනම් අවශ්‍යතාවය තියෙනවා මෙතන තුනෙනුත් බෙදෙනවා. ඒ ඉලක්කම් දර්ශකයේ 3 ආවා. තුනෙන් බෙදෙනවා. මේකේ එක ස්ථානයේ ඉලක්කම දිහා බැලුවාම කියන්න පුළුවන් දෙකිනුත් බෙදෙනවා. එහෙනම් 372 කියන සංඛ්‍යාව 372 තුනෙනුත් බෙදන්න පුළුවන් දෙකනුත් බෙදන්න පුළුවන් නිසා හරි හොඳට තේරුම් ගන්න. මුලින් දෙකෙන් බැලුවා බලන්නේ ඒක දිහා බලන්න විතරයි. තුනෙන් බෙදන්න නම් ඉලක්කම් දර්ශකය බලන්න ගණනය කරන්න වෙනවා. ඒකත් බැලුවා. ඉලක්කම් දර්ශකය ආවා මේ ටික ඔක්කොම එකතු කරාම 3ක්. එහෙනම් අපිට ඕන අවශ්‍යතා දෙකම තියෙනවා. තුනෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙනවා. එහෙනම් 5න් බෙදෙනවා කියලා කියන්න පුළුවන්.
මේ මම වෙන වගුවක් ගත්තේ උදාහරණයක්. වෙන වගුවක උදාහරණ ටිකක් ගත්තේ. එතකොට මේවා මේ සංඛ්‍යාත් නිකන් බලමු. මේකේ ඉලක්කම් දර්ශකයේ 9යි. හරි. මෙයා ඔය 504 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකයේ 9යි. හරිනේ? තේරුණානේ දැන්? 504. නිකන් එකතු කරාම පේනවනේ ඉලක්කම් දර්ශකයේ 9යි. මේකේ අග ඉලක්කම 4 දෙකිනුත් බෙදෙනවා. 504 එහෙනම් 6න් බෙදෙනවා. හරි. 504 6න් බෙදන්න පුළුවන්. හරි. අපි ඉලක්කමක් ගමු ඊළඟ එක. මේ තියෙන ඉලක්කම් ටික මම ගන්නෙ. එතකොට 652 652 ඉලක්කම් දර්ශකය හිතලා ගත්තොත් 6යි 5යි 11යි. 11යි 2යි 13යි. කොහොමවත් 652 දෙකෙන් බෙදෙනවා. 3ෙන් බෙදෙනවද කියලා බලන්න ඉලක්කම් දර්ශකය ගන්න ඕන. 11 11 2යි 13යි. 13යි කියන්නේ 4යි. බෙදෙන්නේ නැහැ. 3ෙන් බෙදෙන්නේ නැති නිසා එයාව 6ෙන් බෙදන්න බෑ. හරි. මේ තියෙන ඉලක්කම් ටික මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ. හරි. ඊළඟට තව එකක් ගමු. මම මේක නවත්තලා ගන්න. ඉන්න ඊළඟට සංඛ්‍යාවක් මම කියන්න. ගමු 1351 1351 උදාහරණයක් ගමු බලන්න. ඒක ලියා ගන්න එපා ඔයගොල්ලෝ. 1351 හරි. 1351 සංඛ්‍යාව ගත්තොත් මේක නම් දෙකෙන් බෙදෙන්නේ නැහැ. ගත්ත ගමන් කියත හැකි දෙකෙන් බෙදෙන්නේ නැහැ කියලා. එකනේ තියෙන්නේ. මෙයාව දෙකෙන් බෙදන්න බෑ. එහෙනම් 6ෙන් බෙදන්න බෑ. 6ෙන් බෙදන්න බෑ කියලා කෙලින්ම අයින් කරද හැකියි. 3ෙන් බෙදනවද කියලා නිකන් බලමු. අප 6ෙන් බෙදනවද කියලා අහුවොත් 6ෙන් බෙදෙන්නේ නැහැ කියන්න පුළුවන්. හරි. මේක අපි උදාහරණයක් අපි දාගමු එතන යටතට දාගමුකෝ. හරි. 1351 යන සංඛ්‍යාව 6ෙන් බෙදේදැයි පරීක්ෂා කරමු. හරි. පල්ලෙන් ලියා ගන්න තරුවක් දාලා ලියන්න. එක ස්ථානයේ පිහිටි ඉලක්කම දෙකෙන් නොබෙදෙන නිසා මෙම සංඛ්‍යාව 6ෙන්ද නොබෙදේ. තව එකක් ලියාගමු. 5600 හරි. මේක ලියන්න. 3057 යන සංඛ්‍යාව 6ෙන් බෙදේදැයි පරීක්ෂා කරමු. 3057 ඒකෙත් ලියා ගන්න. එක ස්ථානයේ පිහිටි ඉලක්කම
දෙකෙන් නොබෙදෙන නිසා දෙකෙන් නොබෙදෙන නිසා හයෙන් නොබෙදේ දෙකෙන් නොබෙදෙන නිසා හයෙන් නොබෙදේ ඒ වුණාට මම ඉලක්කම් දර්ශකය ගන්නවා මේ එකතු කිරීම 5 එකතු කිරීම 7 මෙතන එනවා 10යි 15යි 15යි කියන්නේ එක එකතු කිරීම 5 6යි හරි ඉලක්කම් දර්ශකය ගත්තා 6යි හරි එහෙනම් ඒ වුණාට මේක දෙකෙන් බෙදෙන්නේ නැති වුණාට තුනෙන් බෙදෙනවා හරි ඔන්නම් මේක ලියන්න පුළුවන් මම ඒක නිකන් ගත්තේ එතකොට 6න් බෙදෙන්නේ නැහැ කියලා අපිට කොහොමද කියන්න පුළුවන් එතකොට තුනෙන් බෙදුණු පමණින් 6න් බෙදෙන්නේත් නැහැ දෙකෙන් බෙදුණු පමණින් 6න් බෙදෙන්නේත් නැහැ ඒ අවශ්‍යතා දෙකම ඕන හරි නමුත් පළවෙනි ලියගන්න නමුත් මෙහි ඉලක්කම් දර්ශකය නමුත් මෙහි ඉලක්කම් දර්ශකය හය නිසා හයෙන් බෙදේ sorry හය නිසා තුනෙන් බෙදේ හයෙන් නෙමෙයි තුනෙන් එතන නමුත් මෙහි ඉලක්කම් දර්ශකය නමුත් මෙහි ඉලක්කම් දර්ශකය 6 නිසා මෙය 3න් බෙදේ. හරි එම් සටහන් කරගන්න. 3න් බෙදෙනවා. එතකොට 3න් බෙදුනට හරියන්නේ නැහැ. 6න් බෙදෙන්නේ නැහැ. 2කින් බෙදුනට හරියන්නේත් නැහැ. 6න් බෙදෙන්නේ නැහැ. ඔය දෙකම අවශ්‍යයි. තව එක උදාහරණයක් ලියමු මේකටම. මේකේ මම වෙනස් කරන්න සංඛ්‍යාවක් 8 හරි මේක උදාහරණ ලියා ගන්න 8072 8072 8072 යන සංඛ්‍යාව 6න් බෙදේදයි පරීක්ෂා කරමු යන මෙම සංඛ්‍යාව දෙකෙන් බෙදේ ඊට පස්සේ ගමු ඉලක්කම් දර්ශකය. හරි. ඉලක්කම් දර්ශකය ගත්තාම බිඳුව මම ගන්න නැතුව එකතු කරනවා. 17යි 17 හරියන්නේ නැහැ. තාම ඉලක්කම් දර්ශකය ආවේ නැහැ. ඉලක්කම් දර්ශකය 8යි. හරි. හරි මේක දෙකකින් බෙදුනට හරියන්නේ නැහැ. ඉලක්කම් දර්ශකය 8යි. ලියගන්න ඉලක්කම් දර්ශකය මෙහි පළවෙනි ලියගන්න වෙනම තරුවක් දාලා ලියගන්න. මෙහි ඉලක්කම් දර්ශකය අටවේ ඉලක්කම් දර්ශකයේ අටවේ ඉලක්කම් දර්ශකයේ අටවේ ඊට පල්ලෙන් ලියන්න ඉලක්කම් දර්ශකය තුනෙන් නොබෙදෙන නිසා ඉලක්කම් දර්ශකය තුනෙන් නොබෙදෙන නිසා 8072 යන සංඛ්‍යාව 8072 යන සංඛ්‍යාව
8,072 යන සංඛ්‍යාව හයෙන් නොබෙදේ. හයෙන් නොබෙදේ. හරි. එහෙනම් දෙකෙන් බෙදුනට හරියන්නේ නැහැ. අය කියනනම් දෙකෙන් බෙදුනට හරියන්නේ නැහැ. තුනෙන් බෙදුනත් හරියන්නේ නැහැ. දෙකම අවශ්‍යතා දෙකම තියෙනවා. හරි. ඊළඟට අපි අවසාන මාතෘකාව එක ලියා ගන්න. සංඛ්‍යාවක් 4න් බෙදේදයි පරීක්ෂා කරමු. සංඛ්‍යාවක් 4න් බෙදේදයි පරීක්ෂා කරමු. හරි. මේ කොටස විතරයි කරන්න අද දවසට කරමු. මේක කරමු. පොඩි දෙයක් තියෙන්නේ මේකත් ඉලක්කම දිහා බලලා හැබැයි පොඩ්ඩක් ගණනය කරන්න වෙනවා. සමහර තැන්වලදී ගණනය කිරීම අත්‍යවශ්‍යත් නැහැ. හරි. හරි. ඒක යටතේ ලියා ගන්න. මේ 4න් බෙදෙනවද පරීක්ෂා කරන්නේ ඉලක්කම් දෙකක් හෝ දෙකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා නම් කොහොමද පුළුවන්? හරි. එහෙම වෙන්න ඕනේ. අනිත් ඒවා ඉතින් කොහොමද පුළුවන්නේ? 4ට විතරනේ ඉලක්කම් දෙකට අඩු ඒවා තියෙන්නේ. හරි. ලියා ගන්න. ඉලක්කම් දෙකක් හෝ ඊට වැඩියෙන් ඇති. ලියා ගන්න. ඉලක්කම් දෙකක් හෝ ඊට වැඩියෙන් ඇති ඉලක්කම් දෙකක් හෝ ඊට වැඩියෙන් ඇති ඉලක්කම් දෙකක් හෝ ඊට වැඩියෙන් ඇති පූර්ණ සංඛ්‍යාවක ඉලක්කම් දෙකක් හෝ ඊට වැඩියෙන් නැති පූර්ණ සංඛ්‍යාවක පූර්ණ සංඛ්‍යාවක අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව 4න් බෙදේ නම් අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව 4න් බෙදේ නම් එම සංඛ්‍යාව 4න් බෙදේ. එම සංඛ්‍යාව 4න් බෙදේ. හරි. මෙතන පරීක්ෂා කරන්න ඕනේ අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව විතරයි. ඒ සංඛ්‍යාව අග ඉලක්කම් දෙකෙන් සෑදෙන සංඛ්‍යාව 4න් බෙදෙන ඉලක්කමක් වුණොත් අග ඉලක්කම් දෙකෙන් සෑදෙන සංඛ්‍යාව තේරුම් ගන්න ඕනේ. අග ඉලක්කම නෙමෙයි. අග ඉලක්කම් දෙක ගත්තාම හැදෙන සංඛ්‍යාවක් තියෙනවා. ඒ සංඛ්‍යාව 4න් බෙදුනොත් මුළු සංඛ්‍යාවම 4න් බෙදේ කියලා කිව්වේ. හරි. එහෙනම් ඒකට ලියා ගන්න. එනම් එම සංඛ්‍යාවේ ඊට බලයන් දුන්න කරුණට බලයන් එනම් එම සංඛ්‍යාවේ හතර සාධකයක් වේ.
එනම් එම සංඛ්‍යාවේ 4 සාධකයක් වේ. බලමු උදාහරණ කිහිපයක්. හරි. එතකොට බලන්න ඕනේ පරීක්ෂා කරන්න ඕනේ අග ඉලක්කම් දෙක. හරි. උදාහරණයකට දෙ මෙන්න උදාහරණ කිහිපයක් තියෙනවා බලමු. මෙන්න උදාහරණ ටික. එතකොට මේ අග ඉලක්කම් දෙක බලන්න. අග ඉලක්කම් දෙක ගත්තාම 8යි 4යි. 8යි 4න් හැදෙන සංඛ්‍යාව 84. ඒ කියන්නේ 84 4න් බෙදෙන නිසා මෙතන 84 කොහොමත් 4න් බෙදෙනවා. ඊළඟ සංඛ්‍යාව ගමු. 316. 316 අග ඉලක්කම් දෙක 1යි 6යි. 1යි 6යි කියන්නේ 16. දැන් බලමු 16 4න් බෙදනවද කියලා. අයි 16 4න් බෙදනවනේ බෙදන්න ඕනේ නැහැ. 16 4න් බෙදෙන නිසා 316ත් 4න් බෙදෙනවා. 316 4න් බෙදනවද කියලා දැන් බලමු. හරි. මෙතනට 31ට 7යි 28යි. හරි. ඉතිරි 3යි 36ට 9යි. හරිනේ. මෙන්න බලන්න මේක. මේ අපිට මුළු ඉලක්කමම ඕනේ නැහැ. මම ගන්නවා අග ඉලක්කම් දෙක. හරි. 24 24 4න් බෙදනවා කියන්නේ 6524ත් 4න් බෙදනවා. මෙන්න බලන්න ලොකු ඉලක්කමක්. හරි. 8,45,708. මේකේ අග ඉලක්කම් දෙක ගන්න ඒ ඇති. අග ඉලක්කම් දෙක 0.8යි. 0.8 8න් බෙදනවා නේද? 0.8 කියන්නේ 8. 0.8 8න් බෙදෙනවානේ. 0.8 කියන සංඛ්‍යාව 8න් බෙදෙන නිසා මෙම සංඛ්‍යාවත් 8න් බෙදේ. මෙන්න බලන්න 9536 36 කියන සංඛ්‍යාව 8න් 3න් 4න් බෙදෙන නිසා 9536ත් 4න් බෙදේ. එහෙනම් මේ විදිහට ලියා ගන්න. පල්ලෙහාට ලියා ගන්න. එකක් ලියා ගන්න. 84 කියලා ලියා ගන්න. 84. ඒක ඉස්සරහින් ලියන්න ඕනේ. ලියන්න අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව අසූ හතර නිසා 84 නිසා 84 4න් බෙදේ. හරි. අපි දෙවෙනි උදාහරණේ ඉඳන් තමයි ඔක ගොඩක් පැහැදිලි වෙන්නේ. මම ඉලක්කම් දෙකක් ගත්තා. හරි. ඔකේ තුන්වෙනි ඉලක්කම අපි දෙවෙනි උදාහරණේ මෙන්න මේ උදාහරණයෙන් තමයි ඔතනම පැහැදිලි වෙන්නේ මේ කියන කතාව. හරි. 84 4න් බෙදෙන නිසා 84 බෙදේ. මෙන්න මෙයාව අපි ලියමු. හරි. මෙයාගේ ඉස්සරහින් ලියා ගන්න. පල්ලෙහාන් හොඳේ. පල්ලෙහාන් ඉලක්කම ලියලා ලියන්න එයාගේ ඉස්සරහින් කරුණ. එතන කරුණ සටහන් කරගමු. හරි. ලියන්න 316 යන සංඛ්‍යාවේ 316 යන සංඛ්‍යාවේ අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව 16 නිසා අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව 16 නිසා දාසය හතරෙන් බෙදේ. 16 නිසා 16 4න් බෙදෙන නිසා ලියමු නිසා 16 4න් බෙදෙන නිසා අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව 16 වේ කියලා ලියුවා නම් හොඳයි නේ. 16 වේ 16 4න් බෙදෙන නිසා 16 4න් බෙදෙන නිසා 316 යන සංඛ්‍යාවද 316 යන සංඛ්‍යාවද
316 යන සංඛ්‍යාවද 4න් බෙදේ. 316 යන සංඛ්‍යාවද 4න් බෙදේ. ළඟට තව එකක් කියමු. 1308 1308 1308 කියලා පල්ලෙහාට ලියලා ලියන්න. අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව බිංදුවයි 8 වේ. බිංදුවයි 8. එහෙනම් මොකක්ද මේ හැදලා තියෙන්නේ? 8 කියන ඉලක්කමනේ හැදලා තියෙන්නේ. බිංදුවයි 8 වේ කියලා ලියන්න. එහෙනම් මෙතන හැදලා තියෙන්නේ 8 ඉලක්කම. ඉලක්කම් දෙකම ගන්න ඕනේ. තනි ඉලක්කමක් ගන්න. මේකෙන් හැදෙන්නේ තනි ඉලක්කමක් වුණාට කමක් නැහැ. මෙතන ඉලක්කම් දෙකම ගන්න ඕනේ. අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව ලියන්න. අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව හරි මේක 4න් බෙදෙන නිසා අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව 4න් බෙදෙන නිසා අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව 4න් බෙදෙන නිසා 1308ද 4න් බෙදේ. 1308ද 4න් බෙදේ. හරි. අපි එතන ඔන්නම් බෙදලා ලියමු. මේක බෙදලා ලියන්න. දැන් බෙදේ කිව්වා විතරනේ. 1308 4න් බෙදුවා මෙතනට 3යි 12යි ඉතිරි එකයි 10ට 2යි 8යි ඉතිරි 2යි 28ට 7යි. එහෙනම් 28යි ඉතිරි නැහැ. ඔන්න එහෙනම් බෙදලා ලියුවා. දීර්ඝ බෙදීම දාලා ලියන්න. හරි. හරි. අග ඉලක්කම් දෙක ගන්න ඕනේ. බෙදුවා, බෙදෙනවා, මේකත් බෙදලා බැලුවා, බෙදෙනවාද කියලා. හරි. හරි. එහෙනම් මේ අභ්‍යාසයට අදාළ පොඩි කොටස් තියෙන අභ්‍යාසයක්. හරි. ටියුට් එක ගන්න, ටියුට් එක අරගෙන ඔයගොල්ලන්ගේ ජනවාරි මාසයේ ටියුට් එක ආයතනයට දෙන්න. හරි. එතකොට මේකේ තියෙන අභ්‍යාස තියෙන්නේ පොඩි අභ්‍යාස ටිකක් වගු ගහලා ක්‍රියාකාරකම් ටික කරන්න ඕනේ. ක්‍රියාකාරකම් 1 2 3 4 අභ්‍යාස තියෙනවා. පොඩ්ඩයි තියෙන්නේ. ඒ ටික කරන්න ඕනේ. ලබන සතියේ පන්ති පටන් ගන්න 8:00ට. හරි 8:00 ඉඳන් 10:00 වෙනකම් පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. මේ පාඩමෙන් ඊළඟ කොටස එහා සතියට ගිහිල්ලා වැඩක් නැති නිසා තමයි පොඩ්ඩක් වෙලාව අරගෙන කතා කරේ. හරි. එතකොට 8:00ට පටන් ගන්නවා 8:00 ඉඳන් 10:00 වෙනකම් තියන්න. හරි. එහෙනම් මේ ගැටලු තියෙනවා නම් පොඩ්ඩක් අද කතා කරන්න. එකෙන් පස්සේ කතා කරන්න කෝල් එකක් දෙන්න. එකෙන් පස්සේ මොනවා හරි තියෙනවා නම්. හරි. එතකොට මේ හරි. එහෙනම් නෝට් එක දාන්නම්. සෙනුරි නෝට් එක දාන්න මට. මම ඒක ෂෙයා කරන්න. සටහන් අඩුපාඩු තියෙනවා නම් ලියා ගන්න. පන්තියට සම්බන්ධ වෙන්න. ටියුට් එකේ වැඩ කරන්න. ජනවාරි ටියුට් එක සම්පූර්ණ කරලා බාර දෙන්න. හරි. ඒ වැඩ කරන්න. ටෙස්ට් එක තියෙනකොට මම කියන්නම් මොන පාඩම් වලින් දෙන්න කියලා. මේ පාඩම් වලින් එන්නේ කියලා බලාගන්න. පොඩි සහභාගයක් ඇතුළත තමයි ඒව ලියන්නේ. හරි. එහෙනම් අද නතර කරනවා මේකේ තියෙන අභ්‍යාස සියල්ල කරන්න. හරි. ගැටලුවක් වුණොත් කතා කරන්න මට. හරි. නම් අද නතර කරනවා හැමෝටම ආයිබෝවන්.